පිළිබඳ මූලික අවබෝධයක් ගන්න ඕනේ ඇයි කියන මාතෘකාව තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු සංජය. හොඳයි එහෙනම් චතුරංග අපි මුලින්ම මේ දත්ත විද්‍යාව ගැන ගොඩක් අයට විවිධ මත තියෙනවා. ඒගොල්ලන්ට සමහරලාට අවබෝධයක් නැහැ මොකද්ද මේ දත්ත විද්‍යාව කියන්නේ කියලා. අපි සරලවම කෙටියෙන් කිව්වොත් මොකද්ද මේ දත්ත විද්‍යාව කියන්නේ කියලා? ඔව් ඇත්තටම දත්ත විද්‍යාව කියලා කියන්නේ මම මේක දෙකට කඩලා කිව්වොත් හරි සරලව දත්ත සහ විද්‍යාව. එතකොට දත්ත කියලා අපි අදහස් කරන්නේ අපේ අත්දැකීම් දත්ත විදියට තමයි එකතු වෙන්නේ. අපි එකතු කරන්න පුළුවන් විවිධ ක්‍රමවලට. ඒ කියන්නේ ඩිජිටල් මාධ්‍ය තුල දත් එකතු කරන්න පුළුවන්, කොළ කෑලි වල දත් එකතු කරන්න පුළුවන්, අපේ බුද්ධි මට්ටමින් දත් අපි රැස් කරගෙන තියෙන අත්දැකීම් විදියට. ඒ දත් අපි විද්‍යාත්මකව පාවිච්චි කරලා, කියන්නේ විද්‍යාත්මක ක්‍රමය කියලා අපි ඉගෙනගෙන තියෙනවා පොඩි කාලේ. අපි හයිපොතසිස් එකක් තියෙනවා අපිට මොකක් හරි දෙයක් ගැන ඒකට අපි පරීක්ෂණයක් සකස් කරලා ඒක නිරීක්ෂණය කරලා නිගමනය කරලා අපි යම්කිසි තීරණයකට එනවා. අන්න එතකොට මේ විද්‍යාත්මක ක්‍රමය පාවිච්චි කරලා දත්ත පාවිච්චි කරලා මේ විද්‍යාත්මක ක්‍රමයක් හරහා අපි කොහොමද අපේ තීරණ වඩාත් සාර්ථක කරගන්නේ කියන පර්පස් එක තමයි දත්ත විද්‍යාවේ තියෙන්නේ. ඉතින් සරලව කිව්වොත් දත්ත සහ දත්ත විද්‍යාත්මකව භාවිතා කළ තීරණ ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. දැන් ඔබ කාලයක් කියන්නේ වසර ගණනාවක අත්දැකීම් තියෙන දත්ත විශේෂඥයෙක්. ඉතින් ඔබ කොහොමද මේ සබ්ජෙක්ට් එකට ආවේ? ඇත්තටම සංජය මම දැන් අවුරුදු 5ක් වෙනවා මේ ශාස්ත්‍රයේ. මගේ මූලික උපාධිය තියෙන්නේ මූල්‍ය කළමනාකරණය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඒ වගේම මම CIMA ආයතනයේ ඒකේ ACMA කෙනෙක් සීමා පාස් ෆයිනලිස්ට් විදියට තමයි මම රැකියාවට ආරම්භ කරන්නේ. මං මූල්‍ය කළමනාකරණය සෑහෙන කාලයක් කරලා මට එක අවස්ථාවක අපේ ආයතනයෙන් ඉල්ලීමක් කරනවා මානව සම්පත් දත්ත අපි මම මේ ආයතනයේ වැඩ කරන්නේ මානව සම්පත් දත්ත ගොඩක් තියෙනවා එකතු කරපුවා ඒ ගැන බලලා යම්කිසි ඉන්සයිට් එකක් එහෙම නැත්නම් ඒකේ මොනවද කරන්න පුළුවන් කියලා ආයතනයට දැනුවත් කිරීමක් කරන්න කියලා මේක දෙන්නේ 2014 වගේ. එතකොට මමත් ඇත්තටම දැනන් හිටියේ නැහැ ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ මට අර මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් තිබෙ හින්දා වෙන්නේ නැති ඒගොල්ලෝ මගෙන් ඒ ඉල්ලීම කරන්නේ නැත්තේ. හැබැයි මම ඇත්තටම ඒ නොදැනුවත් භාවය නිසාම පොඩ්ඩක් Google එකේ ටයිප් කරලා බැලුවා human resources and data කියන මාතෘකා යටතේ. එතකොට මට පේන්න පටන් ගත්තා ලොකු වපසරියක් තියෙනවා මේ talent analytics නැත්නම් people analytics එහෙම නැත්නම් පුද්ගලයන්ගේ දත්ත පාවිච්චි කරලා කොහොමද ඵලදායීතාවය වැඩි කරන්නේ කියලා ඒ ශාස්ත්‍රය පිළිබඳ. ඉතින් මට එදා තමයි ආසාවක් ඇති වුණේ මේක ඉගෙන ගන්න. මේ බලන් ඉන්න අයට කියන්නේ මම ඒ වෙනකොට ඇත්තටම Excel වත් මට හරියටම බෑ. නමුත් ඒ ඇතිවෙච්ච ආසාවත් එක්ක මට තේරුණා මගේ මූල්‍ය කළමනාකරණ කියන ඒ ශාස්ත්‍රයේ මම ඇත්තටම පරිණතයක් වෙලා හිටියේ වෙනකොට ආයතනය ඇතුලේ මගේ ඊළඟ පියවර මෙතනින් තියෙනවා කියලා මට තේරුම් ගියේ මම ඉන්ටර්නෙට් එකේ මේක බලනකොට මට තේරුණා මේක අනාගත ශාස්ත්‍රයක් ඒ වගේම ලොකු දැනුම් සම්භාරයක් තියෙනවා කියලා. ඉතින් අපි පොඩියට පටන් ගත්තා මුලින්ම මම ඉන්ටර්න්ස් දෙන්නෙක් ගත්තා කොළඹ විශ්වවිද්‍යාලේ. අරගෙන අපි දත්ත සකස් කරා දත්ත ක්ලීන් කරලා ඒ වගේම විවිධ සොයා ගැනීම් කළා කළමනාකාරීත්වයට ඉදිරිපත් කරලා එතනදී අපිට ස්ථාවර යුනිට් එකක් එහෙම නැත්නම් ටැලන්ට් ඇනලිටික්ස් කියන යුනිට් එක අපිට හදා ගන්න අවස්ථාව දුන්නා. ඒ අවශ්‍ය තාක්ෂණය සහ අවශ්‍ය දැනුම අපිට සොයා ගන්න අවස්ථාව දුන්නා. ඒකින්ද එතනින් හිමීට ඒක වර්ධනය වුණා. ඒතර ටැලන්ට් ඇනලිටික්ස් කියන ෆන්ක්ෂන් එකක් ලංකාවේ තියෙන මේ ආයතනයේ විතරයි වෙනම ෆන්ක්ෂන් එකක්. එතනින් එහාට ගිහිල්ලා ඒ දැනුම තුලින් මුළු ආයතනෙම තේරුම් ගත්ත දත්තවලේ පවර් එක මොකක්ද දත්ත වලින් කරන්න පුළුවන් මොකක්ද කියලා. ඉතින් 2018 දී මට පත්වීමක් ලැබෙනවා දත්ත විද්‍යාව පිළිබඳ මුළු ආයතනයේම නායකත්වය ගන්න එහෙම නැත්නම් ලීඩර්ෂිප් එක ගන්න මම අද වෙනකොට MS ආයතනයේ දත්ත විද්‍යා කණ්ඩායම අපිට ඉන්නවා දැන් 15ක් විතර. ඒකට නායකත්වය දෙමින් data evangelist කෙනෙක් විදියට lead data evangelist විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම අත්දැකීම් තුලින් තමයි ගොඩක් ඉගෙන ගත්තේ අන්තර්ජාලය හරහා.
ඒක එහෙම තමයි සංජය මම මේ ශාස්ත්‍රයට ආවේ. අදටත් ඉගෙන ගන්න. හොඳයි. දැන් මට උදාහරණයක් විදිහට ආයතනයේ කියන්න පුළුවන් ලෙවල් එකට අපිට කතා කරන්න පුළුවන්. මොන වගේ වැඩවලටද මේ දත්ත විද්‍යාව කියන්නේ ප්‍රායෝගික උදාහරණයක් ප්‍රායෝගික භාවිතයක් ගැන අපිට කියන්න පුළුවන්. ඔව් අපි පළවෙනි භාවිතය කියමු අපේ දත්ත මේ අවශ්‍ය වෙලාවට නැහැ. ඕනම ආයතනයක් ගත්තොත් දත්ත අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැන නැහැ. එතකොට අන්න ඒ ප්‍රශ්නේ අපි මුලින්ම විසඳුවා. ඒ කියන්නේ අපි දත්ත අපි කියනවා දත්ත හරියාකාරයට සකස් කරගෙන නැහැ කියලා තොරතුරු බවට පත් වෙන්න. ඉතින් ලොකු මහන්සියක් දරනවා විවිධ පුද්ගලයන් Excel sheets පාවිච්චි කරගෙන ඒවා එකතු කරලා ඒවා සකස් කරලා තීරණ ගන්න තත්ත්වයට පත් කරගන්න. ඉතින් අපි මුලින්ම කරේ ඒ පහසුව සලසා දෙන එක. ඒ කියන්නේ තීරණ ගැනීමට අවශ්‍ය දත්ත මොනවද කියලා හොයාගෙන ඒ දත්ත ටික අපි හරියාකාරයෙන් සකස් කරලා දුන්නා. ඒතර අපේ ආයතනය ප්‍රොබ්ලම් සෝල්විංగ్ පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ආයතනයක්. ඒ කියන්නේ ගැටලු විසඳීමට විද්‍යාත්මක ක්‍රම පාවිච්චි කරන ලීන් මැනේජ්මන්ට් පැත්තේ ඉන්න ආයතනයක්. එතකොට ඒගොල්ලන්ට රූට් කෝසස් හොයාගන්න ප්‍රශ්නවල මූලය හොයාගන්න දත්ත අවශ්‍ය වුණා. ඒ දත්ත අපි සකස් කරමින් දුන්නා. ඉතාමත් ඉක්මනින් ඒගොල්ලන්ට ඉක්මනට හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් ඇති වුණා. මේ ප්‍රශ්නේ කොහෙන්ද ඇති වුනේ මොකක්ද හේතුව කියලා. තුන්වෙනි දේ අපි කරලා තියෙන්නේ දැනට ඒ කියන්නේ age old problems කියලා තියෙන. ඒ කියන්නේ විසඳා ගන්න බැරි විසඳා ගැනීම අමතක කරලා පැත්තකට දාලා තිබ්බ ප්‍රශ්න වලට අපි දත්ත පාවිච්චි කරලා නව විසඳුම් ලබා දීම් කරලා තියෙනවා. උදාහරණයක් විදියට මානව සම්පත් කළමනාකරණය පැත්තෙන් ගත්තොත් අපි ලේබර් ටර්න්ಓවර් එකම නැත්තම් සේවකයන් ඉවත්ව යෑම පිළිබඳ ගැටලුවට සාධාරණ විසඳීමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඇබ්සන්ටිසම් පැත්තට ඊළඟට අපි මෙහෙයුම් පැත්තෙන් ගත්තොත් මැනුෆැක්චරින් පැත්තෙන් ගත්තොත් අපි කොහොමද ඔප්ටිමම් ප්ලෑන් එකක් හදාගන්නේ ප්ලෑනින් සයිඩ් එකෙන් ඔප්ටිමයිස් කරගන්නේ කොහොමද ඒ වගේම තමයි අපි කන්සියුමර් පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ පාරිභෝගිකයා පැත්තෙන් ගත්තොත් ඒගොල්ලොන්ගේ දත්ත පාවිච්චි කරලා අපි ඉන්සයිට්ස් හොයලා මොන ප්‍රොඩක්ට්ස් එකද අපි හදන්න ඕනේ මොකක් හැදුවොත්ද විකිනෙන්නේ ඒ වගේ පැත්තකට අපි නව මානයකට යොමු කරමින් තියෙනවා මෙච්චර කල් කරපු සාම්ප්‍රදායික ශාස්ත්‍ර. හොඳයි මම හිතන්නේ හොඳ විශ්ලේෂණයක් ලබා දුන්නා අපිට කොහොමද දත්ත විද්‍යාවට යොමු වුනේ සහ දැනට චතුරංග වැඩ කරන ආයතනයේ කොහොමද දත්ත විද්‍යාව භාවිතා වෙන්නේ කියලා. ඉතින් දත්ත විද්‍යාව මෙහෙම අපි කතා කරද්දී e-learning.lk එකත් එක්ක චතුරංග හදනවා කෝස් එකක්. පාඨමාලාවක් හදනවා. දත්ත විද්‍යාව ඉන්ට්‍රොඩක්ටරි. ඒ කියන්නේ දත්ත විද්‍යාවට අත්පොත් තියෙන පාඨමාලාවක්. ඉතින් මේ වගේ පාඨමාලාවක් හදන්න එකපාරට හිතුනේ ඇයි? කාරණා දෙකක් බලපෑවා සංජය. ඒ කියන්නේ මට මේක හම්බු ලෙස ලැබිච්ච දෙයක්. ඒ කියන්නේ මට කවුරුත් මේක හඳුන්වා දීමක් කරලවත් මම ඉගෙනගත්ත කැම්පස් එක කතා වෙච්ච දෙයක්වත් ඒ කියන්නේ 1990 ගණන් වල ඉඳලා තිබ්බ විෂයක්. නමුත් ඒක හරියාකාරව මට ලැබිච්ච දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මම ආයතන ගොඩක මේ ට්‍රේනින් කරනවා. ඒ ට්‍රේනින් කරන්න ගියාම මට තේරෙන දෙයක් තමයි මේ පිළිබඳ තියෙන දැනුම ඉතාමත් සීමිතයි. ඉතින් ඒකින්ද මට හිතුණා බහුතරයකට මේ දැනුම ලබා දෙන්න ක්‍රමයක් හොයන්න. ඒ හොයනකොට තමයි e-learning platform එක මට හම්බෙන්නේ. මේකේ තියෙන ප්‍රධානම හේතුව මේ කරන්න මේ දත්ත විද්‍යාව පිළිබඳ තියෙන නිර්වචනයේම වැරදි කීපයක් තියෙනවා. ඒක අපි මම හිතන්නේ ශාස්ත්‍රයක් වශයෙන් ගත්තත් අපි ඒක දන්නවා. දත්ත විද්‍යාව වැඩිපුරම කතා බහ වෙන ඉන්දියාව වගේ රටක මම මෙහි හැම අවුරුද්දෙම යනවා කොන්ෆරන්ස් එකකට. ඒකෙදිත් හැමෝම කතා වෙන්නේ මේ තාක්ෂණික විෂයක් විදියට තමයි දත්ත විද්‍යාව හඳුන්වා දීලා තියෙන්නේ. ඒ කියන්නේ හරිම ටෙක්නොලොජිකල් ටෙකී විෂයක් විදිහට. ඉතින් ඒකින්ද සාමාන්‍ය මිනිස්සු මේකත් එක්ක ගනුදෙනු කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා, විතැන් වෙලා තියෙනවා. මට ඒක බිඳින්න ඕනේ. මොකද දත්ත විද්‍යාව කියලා කියන්නේ එහෙම ටෙක්නොලොජි විතරක් නෙමෙයි. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේද පවා දත්ත විද්‍යාවේ ලොකු වැදගත්කමක් තියෙනවා. අපි ජීවිතේ තීරණ ගන්නකොට, ආයතනික තීරණ ගන්නකොට, ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක් නිරවුල් කරගන්නකොට ඒ වගේම තමයි රටක තීරණ ගන්නකොට දත්ත පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරනවා data මේ ස්මාර්ට් සිටිසන් කෙනෙක් ගැන. ඒතර මෙන්න මේ නිර්වචනය පුළුල් කරලා දෙන්න මට අවශ්‍යතාවයක් තිබ්බා පළවෙනි එක. ඊළඟ දෙවෙනි එක තමයි මේ ශාස්ත්‍රයට කවුරු හරි එනවනම් එයාට ගයිඩන්ස් එකක් නැහැ ලංකාවේ.
හේතු දෙකක්. එකක් තමයි ගයිඩන්ස් තියෙනවා ගොඩක් ඉන්ටර්නෙට් එකේ YouTube වල එහෙම ඉංග්‍රීසි වලින් තියෙන. ඉතින් මට ඒක අවශ්‍ය වුණා සිංහලෙන් ලබා දෙන්න බහුතරයකට ලබා දෙන්න මේ ප්‍රධාන පරමාර්ථය. ඊළඟට මට තව පුංචි අරමුණක් තිබ්බා මේ මගේ දැනුම කොහොමද මම ලබා දෙන්නේ කියන එක වගේම මම පාසල් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් දියත් කරලා තියෙනවා මගේ යාළුවොත් එක්ක එකතු වෙලා. ඉතින් ඒකට මුදල් සොයා ගන්න හරි අමාරුයි සංජය. ඉතින් හැමෝටම කරදර කරන්නත් බෑ. ඉතින් අපි පාසල් දෙකක් විතර ගොඩ නගලා තිනවා. මට මේ වැඩ මේ ඒ වගේ වැඩ ටික කරගෙන යන්න මට යම්කිසි මේ ස්ථාවර ආදායම් මාර්ගයක් අවශ්‍යතාවයකුත් තිබ්බා. ඉතින් මම හිතුවා මෙතන හොඳ මැච් එකක් තියෙනවා මේ දෙකම මට ඉටු කරගන්න. ඒකින්ද තමයි මම මේ කෝස් එක නිර්මාණය කරලා e-learning වලට ලබා දුන්නේ. ඔව් මම හිතන්නේ එතන චතුරංග අදහස් කරේ ඇත්තටම මේ පාඨමාලාවේ මුදලෙන් යම්කිසි කොටසක් ඒ දුෂ්කර පාසල් නගා සිටීම සඳහා යොමු වෙනවා කියන එක. ඒක ගැන අපි තවදුරටත් විස්තර කරන්න. දැන් මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියොත් අපිට මෙහෙම දැන් ඔන්න අපි කතා කරා දැන් මොන වගේ පසුබිමක් තුළද මේ පාඨමාලාව නිර්මාණය වෙන්නේ කියලා. එතකොට මේ වගේ පාඨමාලාවක් දැන් අපි තාමත් මම හිතන්නේ දැන් අපි විනාඩි 15ක් වගේ තමයි මේ ගැන කතා කරේ. අපි ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න වලටත් යනවා තව ටිකකින්. නමුත් මෙතෙන්දි දැන් අපිට පේනවා ඔබතුමා දාලා තියෙනවා මේ PowerPoint slide එක. ඉතින් මේ අද මොනවද අපිට prepare කරගෙන ආවේ අද මේ webinar එක ඇතුළේදී කතා කරන්න. ඔව් අද අපි සාහෙන්න හොඳ අවබෝධයක් ගමු මේ සබ්ජෙක්ට් එක ඇයි අපිට ඕනේ කියලා. අනේ ඒක තමයි වැදගත් කාරණේ. මම හිතන්නේ ඒ කෝස් එකට වැඩි අපි කතා කරන්න ඕනේ අපි ඇයි මේක වැදගත් කියලා. මොකද මෙතන බලන් ඉන්න 1000ද 500 සියලු දෙනාටම විවිධ ආකාර තියෙනවා සංජය මේක ඉගෙන ගන්න. එතකොට අර මම මූලික ප්‍රශ්නයක් කියලා කිව්වේ සිංහලෙන් මේක කරනවා කියලා. ඉතින් එතකොට සිංහලම මේක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අපිට ඉංග්‍රීසියෙන් මේ විෂය මේ ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ලංකාවේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් උත් තියෙනවා. ඉතින් මට අද අවශ්‍ය වෙන්නේ ඔකට මේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න ඇයි අපි මේක ඉගෙන ගන්න ඕනේ කියලා. මම ඒකින්ද සංජය මට විනාඩි 20ක් විතර දෙනවද මම මේ ප්‍රේක්ෂකයන්ව මේ ජර්නි එකේ පොඩ්ඩක් අරන් යන්න. අනිවාර්යයෙන්. හරි. එතකොට අපි අද කතා කරන ප්‍රධාන මාතෘකාව තමයි මේ ඇයි දත්ත විද්‍යාව ඕන වෙන්නේ කියලා. මම මේකට ප්‍රවේශයක් ගන්නම් මෙහෙම. මේ ඔයගොල්ලන්ට පේන්නේ මේ World Economic Forum එකේ මේ මෑතකදී ඉදිරිපත් කරපු රිසර්ච් එකක්. මේක කියනවා ලෝකේ ආයතන වැඩිපුරම ඉන්වෙස්ට් කරන්නේ. එහෙම නැත්නම් වැඩිපුරම ફોකස් කරන් තියෙන්නේ දැන් මොනවටද කියලා. ඒතර ලෝකේ තියෙන බහුතරයක් ආයතන ඒගොල්ලෝ රිසර්ච් කරලා ගත්තාම වැඩිපුරම ඒගොල්ලොන්ගේ එෆර්ට් එක කියන්නේ 90 දෙනෙක් කියනවා ඒගොල්ලොන්ගේ ફોකස් එක තියෙන්නේ ක්ලවුඩ් කම්පියුටිං වලට කියලා. ඒ කියන්නේ දත්ත සහ ඒගොල්ලොන්ගේ ইনফরমේෂන් on premise තියාගන්න නැතුව ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආයතනය ඇතුළේ සර්වර්ස් වල තියාගන්න නැතුව ක්ලවුඩ් එකේ තියාගෙන ඒ ක්ලවුඩ් කම්පියුටිං වලින් ඒ අපි දන්නවා ක්ලවුඩ් කම්පියුටිං වල වාසි ගොඩක් තියෙනවා. ඒ වාසිය ගන්න තමන්ගේ දත්ත සහ තමන්ගේ පද්ධති තමන්ගේ softwares ඔක්කොම cloud එකට මාරු කරගන්න ලොකු investment එකක් කරනවා ලෝකේ හැම කම්පැනියක්ම. අපේ කම්පැනි මම හිතන්නේ 2012 ඉඳලා ඒ වැඩේ කරනවා. ඊළඟ දෙවෙනි focus area එක තමයි big data analytics කියන එක. එතකොට පුළුල් දත්ත විශ්ලේෂණය කියන එකට ආයතන සියල්ලම පාහේ තමන්ගේ focus එක වැඩි වෙලා තියෙනවා. ඊළඟට internet of things ඒ කියන්නේ IoT කියන එකේ IoT එකෙත් තියෙන්නේ විවිධ devices පාවිච්චි කරලා දත්ත රැස් කරගන්න විදිහක්. ඒ කියන්නේ sensors වගේ දේවල්, එතකොට video analytics, එතකොට image processing වගේ දේවල් පාවිච්චි කරලා කොහොමද මේ දත්ත රැස් කරගෙන අපි information එකතු කරන්නේ කියලා. ඊළඟට encryption of cyber security කියන්නේ දැන් මේ දත්ත ඔක්කොම cloud එකේ සහ දත්ත වැඩිපුර තියෙනකොට තියෙන attacks වැඩි, ඒ කියන්නේ threat වැඩි එකටත් යනවා. ඊළඟට artificial intelligence ඒ කියන්නේ AI machine learning කියන පැත්තට ලොකු focus එකක් ලෝකෙ දීලා තියෙනවා. ඊට පස්සේ text and image processing, e-commerce, robotics ඔහොම ගත්තාම විවිධ තාක්ෂණ ඩිජිටල් කරණයට ලක් වෙමින් තියෙනවා. මම මේක තේරුම් ගන්න ඕනේ මේ වගේ ඩිජිටල් කරණයට ලක් වෙනකොට මේ ඩිජිටල් කරණය පිටිපස්සේ තියෙන්නේ දත්ත. ඉතින් එතකොට මේවායින් එක්රැස් වෙන දත්ත විශ්ලේෂණය කරන්න, ඒ වගේ තියෙන ඉන්සයිට්ස් ලබා දෙන්න විවිධ අපිට දක්ෂතා අවශ්‍ය වෙනවා. මේ පළවෙනි කාරණය අපි ඇයි තේරුම් ගන්න ඕනේ ඉස්සරහට යනකොට ලෝකෙ ඩිජිටල් කරණයට ලක් වෙනකොට මේ වගේ වෙනස්කම් තමයි ලෝකයේ ආයතනවල සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපි ගත්තොත්
ඔබට වම් පැත්තේ පේනවා මේ ලෝක ඉතිරි 2025 වෙනකොට most demanding jobs are more decreasing jobs කියලා. හරිද? ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට වැඩිපුරම ඉල්ලන job මොනවද? ඉල්ලුම අඩු වෙන jobs මොනවද කියලා. දැන් වම් පැත්ත ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්නකො 1 2 3 කියන්නේම මේ Adobe ඉගෙන ගන්න හදන subject එක සම්බන්ධයි. ඒ කියන්නේ data analyst and data scientist කියන මම මේ දෙක වෙනම් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ දත්ත විශ්ලේෂක සහ දත්ත විද්‍යාඥ කියන එක. ඊළඟට AI and machine learning කියලා වැටෙන්නේ මේ දත්ත විද්‍යාව කියන විෂය පතය ඇතුළට. ඒකට big data specialist කියලා එයා වැටෙන්නේ මේ දත්ත විද්‍යාව කියන විෂය පතය ඇතුළට. ඒකට ඔබ ගත්තොත් 13 වෙනි එක database and network professionals කියන්නේ අනිවාර්යෙන් අපි මේ පාවිච්චි කරන දත්ත හරියාකාරව ස්ටෝර් කරගන්න, සකස් කරගන්න, ඒවා අපිට disseminate කරන්න අවශ්‍ය තාක්ෂණය දෙන. එතකොට මෙන්න මේ තුන් දෙනා මේ හතරම ජොබ් ඒ කියන්නේ මුල් 20න් හතරක්ම තියෙන්නේ මෙන්න මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන්. එතකොට ඊළඟට ඕගොල්ලන්ට මේ දකුණු පැත්තේ පේන ටික චුට්ටක් බලන්න. ඒකේ තියෙනවා මේ bookkeeping, accounting, accountant, operations manager, එතකොට HR manager, ඊළඟට relationship manager, general manager, human resource manager මේවා තමයි අපි තාමත් සංජය මේ ලංකාවේ හැමෝම කරන්න හදන්නේ. කියන්නේ A level ඉවර වෙච්ච ගමන් කැම්පස් තේරුණත් තියෙන ඩිග්‍රීස් කියලා අපිට තියෙන්නේ ওই ටික තමයි. ඊළඟට එහෙම නොවුනොත් එක්ක ඩබල් AT කරයි, එක්ක චාර්ටර්ඩ් කරයි, කොහොම හරි accountant කෙනෙක් වෙන්න try කරනවා. ඊළඟට තවත් සමහරු මොනවා හරි HR course එකක් කරලා HR පැත්තට යන්න හදනවා. තවත් සතුරංග මම හිතන්නේ annotation off කරන හරි screen එකේ. උඩ බායකින් මගේ අතින්ද වෙන්නේ නෑ users ලතින් third party annotations off කරන්න පුළුවන්. hide names of disable annotations අන්න right. හරි sorry. හරි. එතකොට මේක අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි ඉස්සරහට යනකොට අපිට තියෙන ගැටලුවක් තමයි මේ අපි දැන් අපි හිතන් ඉන්න ඩිග්‍රී සහ දැනුම් මත පදනම් වෙච්ච රැකියා ඩිමාන්ඩ් එකෙන් අඩු ඒවා නැති වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. ඒමයි ඩිමාන්ඩ් එක අඩු වෙන එකට ප්‍රධානම හේතුව තමයි ඩිජිටල් කරන්නේ. මොකද accounting වගේ එකක් මම අවුරුදු 12ක් මේ අවුරුදු 6ක් 7ක් කරපු විෂයක්. ඒකෙදි වෙන්නේ අර මොනෝටනස් වැඩ තියෙනවා නම් ඒ කියන්නේ එදිනෙදා එකම විදිහේ වැඩ තියෙනවා නම් ඒ රැකියා repetitive jobs නේද? නැවත නැවත එකම දේ කරන්නේ. ඒක repetitive work තියෙනවා නම් අඩංගු වෙලා ඒක අඩු වෙන ඒක නැති වෙනවා. මොකද AI and machine learning තුලින් තමයි දැන් බොහෝ දුරට processing වෙන්නේ. එතකොට HR, finance, legal කියන jobs ටිකක් අඩු වෙයි සංජය ඉස්සරහට. ඒතර මේ වම් පැත්තේ තියෙන ටිකෙන් මම අදහස් කරන්නේ ඕගොල්ලෝ දැන් අද තේරුම් ගන්න විෂය පතය ඇතුළත තමයි මේ ප්‍රධාන හතරක්ම පිටලා තියෙන්නේ. ඊළඟට මේ ශාස්ත්‍රය කියන දත්ත විද්‍යාව කියන ශාස්ත්‍රයේ ඇතුලේ ඉස්සරහට එන job 10 top job 10 තමයි සංජය මේ තියෙන්නේ. එතකොට මේකේ 10ක් තිබ්බට ඔයගොල්ලෝ බලන්න artificial intelligence specialist ඉන්නවා, ඊළඟ data scientist, data engineer, big data developer, ඊළඟට බලන්න මම මේ රතු පාටින් කියලා තියෙන ටික. හරි data analyst, data specialist, data consultant, insight analyst, analytics consultant. ඔය කියන job පහම සංජය technical job නෙමෙයි. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම වෘත්තියක ඕනම ශාස්ත්‍රයක ඉන්න ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්ට දත්ත පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල්. එතකොට අර ටෙක්නිකල් ජොබ් පහක් තියෙනවා, ටෙක්නිකල් නොවන ජොබ් පහක් තියෙනවා. ඒතර කවුරු හරි හිතනවා නම් දත්ත විද්‍යාව ඉගෙන ගන්න මම කෝඩින් ඉගෙන ගන්න ඕනේ, මැතමැටික්ස් තියෙන්න ඕනේ කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔය ඇනලිටික්ස් ස්පෙෂලිස්ට් එහෙම නැත්නම් data consultant, analytics consultant කියන ජොබ් එක වගේ දෙයක් තමයි මම අද කරන්නේ. ඒතර මගේ කණ්ඩායම ඇතුලේ ඒ වගේ 3 දෙනෙක් ඉන්නවා. මූලික කණ්ඩායමේ 8ක් ඉන්නවා. 8න් 3 දෙනෙක්ම මේ ජර්නලිස්ට්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳට ඩොමේන් එක ගැන දන්නවා. ඒ කියන්නේ තමන්ගේ විෂය ගැන මැනුෆැක්චරින් නම් මැනුෆැක්චරින්, මාකටිං නම් මාකටිං, බ්‍රෑන්ඩින් නම් බ්‍රෑන්ඩිං, HR නම් HR. ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට හොඳ තාක්ෂණික ඩිජිටල් සැවිනස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තාක්ෂණයක් දන්නවා. නමුත් අර කෝඩ් කරන්න, මොඩල් බිල්ඩ් කරන්න, එතකොට ස්ටැටිස්ටික්ස් කරන්න එහෙම දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට පුළුවන් ප්‍රශ්නයක් අඳුරගෙන ඒ ප්‍රශ්නයට අවශ්‍ය දත්ත මොනවද කියලා කියන්න අර තාක්ෂණික කණ්ඩායමට
ඒ තාක්ෂණික කණ්ඩායම එතකොට සොයා ගැනීමක් කරලා දුන්නම අරගොල්ලන්ට පුළුවන් හොඳට ඒක ආටිකියුලේට් කරන්න මේ ඒක හරිය නිකන් රේස් කාර් ඩ්‍රයිවර් සහ ඒ රේසිං ටීම් එක අතර තියෙන සම්බන්ධය වගේ. ඒ වගේ එතකොට රේසිං ටීම් එක මෙහෙවන කට්ටියක් ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ ටෙක්නිකල් නෑනේ. මේ ඩ්‍රයිවර් තමයි ටෙක්නිකල්. එතකොට අර රෝද හයි කරන එක්කෙනා ටෙක්නිකල්. එතකොට ඒකේ මේ එන්ජින් එක බලන එක්කෙනා ටෙක්නිකල්. නමුත් එතන ඉන්නවා තවත් කණ්ඩායමක්. ඒ කණ්ඩායම මේ ශාස්ත්‍රය ගැන හොඳ ප්‍රාමාණික දැනුමක් තියෙනවා. ඉතින් මම මේක ඔයගොල්ලන්ට පෙන්වන්න හේතුව තමයි බය වෙන්න එපා. මොකද දත්ත විද්‍යාව කියන්නේ මේ මැතමැටික්ස් කරපු IT ඉගෙන ගත්ත කට්ටියට විතරක් තියෙන එකක් නෙමෙයි. ප්‍රශ්න විසඳීමේ හැකියාව ඔබට තියෙනවා නම් ඔබ ඉන්න ශාස්ත්‍රයේ ඔබ මේ වෙනකොට හොඳ ඩොමේන් එක්ස්පර්ට් කෙනෙක් නම් ඔබට පුළුවන් මේ දත්ත විද්‍යාව පාවිච්චි කරලා ඒ ශාස්ත්‍රයේ ඉන්න සියලුම වෘත්තිකයන්ට වැඩිය හොඳ වෘත්තිකයෙක් බවට පත් වෙන්න. අනික data science කියන්නේ සංජය මේ ටීම් වර්ක් එකක්. එතකොට ඒ ටීම් වර්ක් එකට ඩොමේන් එක්ස්පර්ට්ස් ලයි ටෙක්නොලොජිස්ට් ලයි ස්ටැටිස්ටිෂියන්ස් ලයි ස්ටෝරි ටෙලර්ස් ලයි ඔක්කොමලා ඕන වෙනවා. ඔක්කොම ඕන වෙනවා. මේට අදාළම ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි එකක් තමයි can you please explain the role of a business analyst with an example? බිස්නස් ඇනලිස්ට් කියලා අපි අදහස් කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් බිස්නස් එකක් අපි කරගෙන යනකොට ඒක අපි හිතමු ඒ බිස්නස් එක යන්න ඕන දිශාවක් තියෙනවා සංජය. එතකොට ඒ දිශාවට යනවද නැද්ද? ඒ යන්න තියෙන බාධක මොනවද? ඒ බාධක කොහොමද අපි විසඳගන්නේ කියලා තොරතුරු මත පදනම් වෙලා කළමනාකාරීත්වයට අවබෝධයක් ලබා දෙන කෙනා තමයි බිස්නස් ඇනලිස්ට්. දැන් උදාහරණයක් අපි මෙහෙම කියමු. අපිට තියෙනවා රිටේල් කම්පැනි එකක්. එහෙම නැත්නම් අපිට තියෙනවා ඇඳුම් විකුණන අපි හිතමු ඇඳුම් විකුණන ආයතනයක් ඔඩෙල් එක වගේ එකක්. හරි. එතකොට දැන් ඔඩෙල් එකේ බලාපොරොත්තු වෙනවා මාසෙකට මිලියන 3ක හරි මිලියන 5ක විකුණුම් බලාපොරොත්තු වෙනවා. හරිද? ඒක තමයි ටාගට් එක ඒගොල්ලන්. හැබැයි මාසෙකට හම්බෙන්නේ මිලියන 3මාරක් ඊළඟ මාසෙ මිලියන 4ක්. දැන් එතකොට මෙන්න මේ ඇයි මේ ගැටලුව මේ ગેප් එක ආවේ කියලා කවුරු හරි සංජය ඇනලයිස් කරලා කියන්න ඕන. නැත්තම් ඒකේ නායකත්වයට එච්චර වෙලාවක් නැහැ දත්ත අහස්සේ ගිහිල්ලා මේක හොයාගන්න. මොකද අපි බලන්න ඕනේ ඒගොල්ලෝ ආපු මිනිස්සු ප්‍රමාණය අඩු වෙච්ච ඉඳද මේක උනේ. එහෙම නැත්තම් මට තව කම්පිටිටර් කෙනෙක් ඉන්නවද ළඟ? එහෙම නැත්තම් මගේ බඩු හොඳ නැද්ද? ඒවා මූව් වෙන්නේ නැද්ද? එහෙම නැත්තම් මගේ ස්ටොක් එක වැඩිද? ඒ ස්ටොක් එක මූව් වෙන්නේ නැති ස්ටොක් එකක් තියෙනවද? එහෙම නැත්තම් මගේ මිල ගණන් වැඩි හින්දාද මේක යන්නේ නැති ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එනකොට ඒ මොකද්ද නිශ්චිත ප්‍රශ්නේ කියලා තෝරලා දෙන එක තමයි බිස්නස් ඇනලිස්ට්ගේ කාර්යභාරය. ඒ බිස්නස් ඇනලිස්ට් කියන රෝල් එක දැන් පොඩ්ඩක් අඩු වෙගෙන එයාටත් දැන් ඩේටා පැත්තට තමයි යව ඩ්‍රයිව් වෙන්නේ. මොකද ඉස්සර දැන් ගොඩක් තැන්වලදී බිස්නස් ඇනලිස්ට් කරන්නේ මෙෂර්මන්ට් එකක් බලලා හේතු කියනවා. ඒ කියන්නේ මෙෂර්මන්ට් එක බලලා කියන ඔන්න මේ පාර සේල්ස් අඩුයි, කොස්ට් එක වැඩි, ප්‍රොෆිට් එක අඩුයි ඔහොම කියලා රිපෝට් එකක් එනවා. නමුත් ඩේටා ඇනලිස්ට් ආවහම එතනට එයා එහෙම නෙමෙයි කියන්නේ. ලබන මාසෙ මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම කරොත් මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම කරොත් අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා දත්ත පාවිච්චි කරලා එතනින් එහාට ගියපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් හරි ප්‍රෙඩික්ෂන් එකක් හරි දෙන්න පුළුවන් තැනක. ඒ කියන්නේ ප්‍රොඇක්ටිව් ඩිසිෂන් මේකින් එක ඩ්‍රයිව් කරන එක්කෙනා තමයි ඩේටා ඇනලිස්ට් කියලා අපි අදහස් කරන්නේ. කොහෙන්ද මේ සෝස් ඩේටා එක එන්නේ? කියන්නේ මූලික දත්ත කොහෙන්ද එන්නේ? ඔව් මූලික දත්ත ක්‍රම කීපයකට එනවා සංජය. පළවෙනි එක තමයි අපි දත්ත රැස් කරගන්න ක්‍රම තියෙනවා. එතකොට ආයතනයක් ගත්තොත් හරි රටක් ගත්තොත් හරි අපි මුලින්ම බලනවා අපේ පද්ධති තියනවාද කියලා. ඒ කියන්නේ softwares අපි පාවිච්චි කරනවා ERP කියලා. Enterprise Resource Management Software, HR Management Software, Sales Software. ඔන්න ඔය software කියන්නේ සංජය ඩිජිටල් කරණයට ලක් වෙච්ච processes. ඒ කියන්නේ අපි කොල කෑලි වල විකුණුම් කර හිටපු කෙනෙක් දැන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එක කරනවා. අන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට මූව් වෙච්ච ගමම්ම සංජය අපිට දත් වෙන්න පටන් ගන්නවා. ඒවට අපි කියනවා ස්ට්‍රක්චර්ඩ් ඩේටා කියලා. ඊළඟට අපිට දත් වෙන ක්‍රමය තමයි සංජය අපි ප්‍රශ්නයක් අඳුරගෙන ඉවර වෙලා ඒ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය දත්ත මේවා කියලා අපි තේරුම් ගත්තාම අපි බලනවා මේ දත්ත අපිට ඇක්සෙසිබිලිටි තියනවාද කියලා. ඒ කියන්නේ අපිට මේ දත්ත ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒත් අපිට තේරෙනවා නම් මේ දත්ත අපිට හරියාකාරව ලබා ගන්න ක්‍රමයක් නැහැ කියලා අපි එතනට ඩිජිටයිසේෂන් ප්‍රොසෙස් එකක් දානවා. ඒ කියන්නේ දත්ත රැස් කිරීම ඇප්ලිකේෂන් එකක් දානවා. ඒක සමහරලාට අතින් එන්ටර් කරන ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන් නිකන් ෆෝම් එකක් වගේ. එහෙම නැත්නම් හොඳ Excel sheet එකක් වෙන්න පුළුවන්. හරියට ස්ට්‍රක්චර් කරපු. එහෙම නැත්නම් කැමරාවක් වෙන්න පුළුවන් එකෙන් පින්තූර අරගෙන ඒකෙන් දත්ත බවට පත් වෙන. එහෙම නැත්නම් වොයිස් සෙන්ස් එකක් වෙන්න පුළුවන්, හීට් සෙන්ස් එකක් වෙන්න පුළුවන්. අපි මේ දත්ත රැස් කරගන්න ක්‍රම
අපි තීරණය කරන්නේ දත්තවල තියෙන වටිනාකම මත සහ අපිට ඒකේ තියෙන ප්‍රයෝජනය මත. ඊළඟ ප්‍රශ්නට අපි ඉක්මනට යමු අපිට කතා කරන්න දේවලුත් තියෙනවා. ඔව්. ඩේටා සයන්ටිස්ට් සහ ඩේටා ඉංජිනේර් අතර වෙනස ගැන පොඩ්ඩක් ඔව් පැහැදිලි ඩේටා සයන්ටිස්ට් කියන්නේ ඇත්තටම මේ එයාට පුළුවන් ප්‍රශ්න විසඳීමේ ලොකු හැකියාවක් තියෙනවා සයන්ටිස්ට්. එයා විද්‍යාත්මක ක්‍රමය හොඳට ප්‍රගුණ කරලා තියෙන දත්ත පාවිච්චි කරලා ප්‍රොබ්ලම් එකක් විසඳන්න යාට හැකියාව තියෙන එක. අපි ප්‍රොබ්ලම් කියලා දත්තවල ගන්නේ අපිට පුළුවන් ද කලින් පුරෝකථනය කරන්න. අපිට පුළුවන් ද probability එකක් කියන්නේ මේක වෙන්න තියෙන සම්භාවය. අපිට පුළුවන් ද optimization එකක් කරන්න. අපිට පුළුවන් ද insight එකක් දීලා තීරණයක් වෙනස් කරන්න. එතකොට data scientist ගේ තියෙන වෙනස තමයි වෙනස කියන්නේ යාගේ තියෙන ගති ලක්ෂණ තමයි එයාට දත්ත විද්‍යාවේ tool kit එක ඔක්කොම පුළුවන්. tool kit එක කියන්නේ දත්ත එකතු කිරීම, දත්ත visualize කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම, එතකොට පුරෝකථන මොඩල් එකක් හදන එක, predictive මොඩල් එකක්, ඒ වගේ හැකියාවන් එයාට තියෙනවා. ඒකෙන් සහ එයාට තියෙන domain expertise කියන්නේ business එකක් run වෙන්නේ කොහොමද, business එකේ තියෙන ප්‍රශ්න මොනවද, ඒවට මොන වගේ විසඳුම් දෙන්න ඕනි කියලා ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා. ඒකට සාමාන්‍ය දත්ත විද්‍යාඥයෙක් කියලා මම පෞද්ගලිකව හඳුන්වන කෙනෙක්ට නම් අවුරුදු 15ක්වත් අත්දැකීම ඕනේ. හරි හමන් දත්ත විද්‍යාඥයෙක් වෙන්න. data engineer කියලා කියන්නේ මේ දත්ත අපිට එකතු කරන්න උදව් කරන කෙනා. එහෙම කියන්නේ දත්ත එකතු කරලා එකලස් කරලා process කරන්න. කියන්නේ අපි හිතනවා දත්ත එකතු කිරීම කියමු අපි application එකක් හදලා දත්ත එකතු කරනවා කියලා. එතන engineering කැලක් තියෙනවා. ඊළඟට තියෙනවා සංජය දත්ත අපි transform කරනවා. කියන්නේ අපි දත්ත සැටියෙන්ම ගන්න බෑ. පින්තූර ගොඩක් ආවොත් අපිට ඇනලයිස් කරන්න බෑනේ. ඒ පින්තූර ආයෙත් කෝඩ් එකක් බාට පත් කර ගන්න ඕනේ. කියන්නේ numbers වලට convert කර ගන්න ඕනේ. අපිට ලිපි ලේඛන තිබ්බොත් PDF වල ඒවා කියවලා ආයෙත් convert කරන්න ඕනේ. තේරෙන language එකට categorize කරන්න ඕනේ. මෙන්න මේ දත්ත convert කරන එක, දත්ත රැස් කිරීම සහ දත්ත හරියාකාරව ගබඩා කිරීම. ඒ කියන්නේ engineering කැලක් තමයි එකත්. අපි ඒක ELT විද්‍යාවටත් dissemination විදිහටත් අපි කතා කරනවා. අන්නේ දත්ත ටිකේ දත්ත විද්‍යාඥයාටවත් දත්ත ටික එයාට ඕන වෙලාවට ඕන හැඩෙන් ඕන විදිහට හදලා දෙන එක්කෙනා තමයි ඉංජිනේර් කියලා අපි කියන්නේ. හොඳයි. එහෙනම් අපි ඊතුරු ස්ලයිඩ්ස් වලට යන් අපි ඉඩයක් ලැබෙන විදිහට අනිත් ප්‍රශ්න වලට යමු වෙන්න. හරි. මේ තාම ඇනෝෂන් එක වෙනවා නේද? ඒක උඩින් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ කලින් වෙච්ච දෙකක් තියෙන. ඒක ක්ලියර් කරලා දාන්න අර right. ස්ක්‍රීන්. Okay. right අපි ළඟට. ඒක ක්ලියර් කරන්න පුළුවන්ද ඒක උඩ? උඩින් ක්ලියර් කරන්න පුළුවන්. කොතනින්ද? එතනින් අර ඩිසේබල් කරපු තැන ළඟම ඇති. ක්ලියර් ඇනොටේෂන්. හරි කමන්නේ අපි හරි කමක් නැහැ. හරි ඊළඟට දැන් මම මේ කියන්නේ දැන් දත්ත විද්‍යාව පොඩ පැත්තකින් තියමු සංජය. මේ තියෙන්නේ ලෝකෙ ඉස්සරහට ඉල්ලන ස්කිල්ස් ටික. ඒ කියන්නේ වෘත්තිකයෙක්ගෙන්, ව්‍යවසායකයෙක්ගෙන්, පුද්ගලයෙක්ගෙන් ඉල්ලන ස්කිල්ස් ටික. එහෙම ස්කිල්ස් 15ක් තියෙනවා. බලන්නේ 15 උඩ 4. එකක් analytical thinking and innovation. හරිද? එතකොට ඒකත් එන්නේ මේ අපි කතා කරන සබ්ජෙක්ට් එක ඇතුලේ. analytical thinking වෙනත් විදියකට අඩුවෙන් තමයි එන්නේ. ඊළඟ complex problem solving කරන්න අනිවාර්යෙන් දත්ත ඕනේ සංජය. දත්ත පුරෝකථන probability ඒවා පාවිච්චි කරලා optimization පාවිච්චි කරලා තමයි complex problem solve කරන්න වෙන්නේ. ඊළඟ critical thinking and analysis මේකත් වර්ධනය වෙනවා දත්ත විද්‍යාව තුන. ඒතර 10 වෙනි එක තියෙන reasoning and problem solving again. එතකොට අපි හිතමු කවුරු හරි දත්ත විද්‍යාව පැත්තට යන්න එහෙම කියන්නේ ඒකේ ප්‍රාමාණිකයෙක් වෙන්න නෙමෙයි තමන්ගින් වෘත්තියේ ස්කිල්ස් වැඩි කරගන්න ඕනේ කියලා. එහෙනම් එයාටත් මෙන්න මේ ස්කිල් එක තිබ්බොත් එයාගේ වෘත්තියේත් එයා ප්‍රාමාණික දක්ෂයෙක් බවට පත් වෙයි. ඒ කියන්නේ අනික් අයට නැති ස්කිල් එකක්. අපි හිතනවා දැන් අපේ ආයතන වල සමහරලාට තියෙන කාට හරි හොඳට Excel පුළුවන් නම් අපි කියන නම්මෝ මාරයි මෙයාට Excel පුළුවන්, මෙයා data ටික ටක් ගාලා හදනවා අපිට බෑ කියලා. නමුත් ඒක සාමාන්‍යයෙන් හොඳ හැකියාවක් වුණා වගේ තමයි ඉස්සරහට මේ දත්ත විද්‍යාව පිළිබඳ හොඳ අවබෝධයක්, ඩිජිටල් කරණය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන අය තමයි ඕනම ක්ෂේත්‍රයක දක්ෂව බවට පත් වෙන සංජය. ඊළඟට අපි මේ දැන් මේ අපේ ප්‍රෝග්‍රෑම් එක විනාඩි 400ක් විතර තියෙන ප්‍රෝග්‍රෑම් එකක් මේ කාටද කියලා ගත්තොත්
පළවෙනි එක තමයි මේක දත්ත විද්‍යාව මම එතෙන්ට එන්නම්. එහෙනම් පොඩ්ඩක් එතන ප්‍රශ්නයක් අහලා තිබ්බා. කීප දෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා. are there any certifications we can obtain for data science? data science ට දාලා සහතික පත්‍ර මොන හරි ගන්න තියෙනවද ලංකාවේ? degrees මොන හරි ගන්න තියෙනවද? එහෙම නැත්නම් how can we get the required knowledge, skills and attitudes for data science? කොහොමද මේ හරි, data science වලට දාලා දැනුම එකතු කරගන්න කියලා ප්‍රශ්න තුනක් මම එකතු කරලා කිව්වේ. ඒකට උත්තරේ ඔහොම ගත්තා හැකි. හරි බං මෙතනින්ම ගන්නම්කෝ. attitude and behavior data science වලට තියෙන ආසාව වැඩි කරන්න ගැලපෙන කෝස් එකක් තමයි සංජය අපි හදලා තියෙන්නේ. හරිද? අපි මේකේ යම්කිසි සර්ටිෆිකේට් එකක් දෙනවා e-learning එක හරහා. නමුත් ලංකාවේ ගත්තොත් එහෙම සර්ටිෆිකේට් කෝස් අඩුයි. හැබැයි ඔන්ලයින් සර්ටිෆිකේට් කෝස් ඕන තරම් තියෙනවා. ලංකාවේ තියෙනවා ඩිග්‍රීස් අවාසනාවකට data science කියන ටැග්ලයින් එකේ ඩිග්‍රී තියෙන්නේ ඔක්කොම පෞද්ගලික විශ්වවිද්‍යාලවල NSBM RI SLIT දැන් මම දැක්ක KDU එකත් පටන් ගන්න යනවා data science කියන ටැග්ලයින් එකේ යටතේ ඩිග්‍රී එකක් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන්නේ statistics කියන ඩිපාර්ට්මන්ට් එක. ස්ටැටිස්ටික්ස් කියන ඩිපාර්ට්මන්ට් එක දැන් පොඩ්ඩක් දියුණු වෙලා තියෙනවා මේ data science වල තියෙන කැලි components ගෙනල්ලා දාන්න. නමුත් ඒක හරියටම ඒ විදිහට මුළු subject line එකම cover කරගෙන නැහැ තාම. ඊළඟ MSc පැත්තෙන් ගත්තොත් මොරටු විශ්වවිද්‍යාලයේ තියෙන හොඳ MSc එකක්. ඒ වගේම MSCs ලංකාවේ තියෙනවා data science පැත්තට data analytics, business analytics, big data analytics machine learning පැත්තට MSCs තියෙනවා. ඉතින් ලංකාවේ කවුරු හරි ඉගෙන ගන්නවා නම් ඒක මේ ඩිග්‍රී එකක් විදියට ඔය වගේ ඔප්ෂන්ස් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් ඔන්ලයින් තමයි සංජය කරන්න වෙන්නේ මේ ශාස්ත්‍රය. හොඳයි. එතකොට දැනට මෙහි තියෙන ඔබ කිව්ව පාඨමාලා කීපයක්. ඒවත් සහ අපි ඔෆර් කරන data science preliminary course එක data science වලට අත්පොත් තියෙන course එක අතර වෙනසක් තියෙනවා? ඔව් සංජය ඒක අතර වෙනසක් තියෙනවා. එතකොට මම බොහෝ දුරට දැකලා තියෙන්නේ මේ ඩිග්‍රී එකක් කිව්වහම ඉතින් ඒක සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක course එකක්. ඒක සෑහෙන වෙහෙසක් දාලා subjects ගාණක් cover කරගෙන තමයි මේ data science course එක කරන්නේ. එතකොට මේ data science course එක ඇතුලේ skills 4ක් අපි බලාපොරොත්තු වෙන එකක් තමයි IT skills. ඒ කියන්නේ technology පැත්තේ skills ඕනේ. ඊළඟට statistics තියෙනවා. ඊළඟට ඒක ඇතුලේ domain business පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඔන්න ඔය තුන සහ මේ ඊළඟට ඔය data science වල capabilities කීපයක් තියෙනවා. model building, machine learning ඒ වගේ ඔන්න ඔය කියන subjects deep ඉගෙන ගන්න පුළුවන් graduate program එකකට ගියොත් එතකොට අපි දෙන course එකේ ඇත්තටම තියෙන මේක introductory course එකක්. මේක දෙන්නේ මෙන්න මේ 3 දෙනාට සංජය. ඒක මේක හදලා තියෙන දත්ත විද්‍යාව පිළිබඳ ප්‍රොෆෙෂනල් එකට යන්න කැමති නාර මං කිව්වා වගේ ජොබ් 10ක් තියෙන්නේ. ඒ පැත්තට යන්න හිතන කෙනෙක්ට ඇයි මම මේක කරන්නේ? මේක කොහොමද ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට ස්මාර්ට් වෘත්තිකයන් කියලා මම අදහස් කරන්නේ මේ ඉන්ෆෝම් ඩිසිෂන්ස් ගන්න වෘත්තිකයෝ. ඒ කියන්නේ තමන්ගේ කට්ටකින් තීරණ ගන්න නැතුව හොඳට දත්ත පාවිච්චි කරලා දත්ත හරියට පරිශීලනය කරලා තීරණ ගන්න පුළුවන් වෘත්තිකයෝ හැම ශාස්ත්‍රෙම ඉන්න ඕනේ. ඒ කියන්නේ අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, HR පර්සන් කෙනෙක්, මාකට් ඇනලිස්ට් කෙනෙක්, එහෙම නැත්නම් ලෝයර් කෙනෙක්, එහෙම නැත්නම් ව්‍යවසායකයෙක්. හරිද? එතකොට ඒගොල්ලොන්ට කොහොමද මේ දත්ත සහ දත්ත කළමනාකරණය තේරුම් ගත්තොත් මොන වගේ තමන්ගේ ශාස්ත්‍රය දියුණු කරගන්න පුළුවන්ද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට ස්මාර්ට් පුරවැසියන් කියලා අපි අදහස් කරන්නේ සිටිසන් data science කියලා දැන් තියෙන ශාස්ත්‍රයක් සංජය. මේ පුරවැසියා කොහොමද පුරවැසියාගේ ගැටලු විසඳ ගන්න දත්ත පාවිච්චි කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් poverty කියන ප්‍රශ්නේ විසඳන්න නම් අපිට දත්ත ඕනේ. දැන් අපි ලංකාව වගේ රටක් ගත්තොත් දත්ත මදි අපිට මේ ප්‍රශ්නේ විසඳන්න. ඒකේ යට තියෙන ප්‍රශ්නේ අපිට එළියට ගන්න බෑ දත්ත නැති හින්දා. අපි ගත්තොත් ප්‍රවාහනය වගේ දෙයක්, ඒ වගේ දෙයටත් හරියට දත්ත තිබ්බොත් තමයි දැන් අද අපි මේ වෙනාවට කතා කරන කොවිඩ් වසංගතය පිළිබඳ ගත්තොත් අපි ගාව නැතිම දත්තය තමයි මිනිස්සු මොනවද වගේද රැකියාද කරන්නේ, ඒ රැකියාවෙන් දවස් දෙකක් විතන් වුණොත් කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මොකද 65% අසංවිධිත රැකියා කරන්නේ. මේ පිළිබඳ දත්ත අපි ගාව නැහැ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි ඒකයි අපිට. කියන්නේ කෑම මලු කාටද දෙන්න ඕනි කියලා අපිට ඩිසයින් කරගන්න බෑනේ. ඒ වගේ ගත්තාම පුරවැසියන් විදිහට මේ දත්ත පිළිබඳ තියෙන අවබෝධය වැඩි කර ගැනීම තුළින් රටක තීරණ ගැනීම
ස්මාර්ට් වෙනවා සංජය. ඒ කියන්නේ රටක දේශපාලනික සමාජ තීරණ ගන්නකොට මිනිස්සු දත්ත පාවිච්චි කරලා තාර්කිකව හිතලා තීරණ ගන්න හැකියාවක් දියුණු කරගන්න ඕනේ ඉස්සරහට. ඉතින් ඒකින්ද මේ තුන් ගොල්ලොටම මේ කෝස් එක මම කේට කරලා තියෙන සංජය ඒ පැත්තෙන්. අපි කෝස් කොන්ටෙන්ට් එකට යන්න ඉස්සෙල්ලා ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපිට කතා කරන්න. ඔව් ප්‍රශ්න නම් සෑහෙන ප්‍රමාණයක් ලැබීම් පවතිනවා. මෙතන කියනවා මම දැනට ගණිතය ස්ටැටිස්ටික්ස් සහ පරිගණක විද්‍යාව හදාරනවා යුනිවර්සිටි එකක. ඊට පස්සේ මට අයිඩියා එකක් තියෙනවලු මේ සයිඩ් එකට එන්න. එතකොට මේක කියන්නේ එහෙම කෙනෙකුට ඩේටා සයන්ස් පැත්තට එන එක ලොකු ට්‍රාන්සිෂන් එකක්ද නැත්නම් ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩ? නෑ ඒක දැන් මම ට්‍රාන්සිෂන් පැත්තෙන් ගත්තොත් සංජය බිස්නස් පැත්තේ ඉඳලා ඩේටා සයන්ස් වලට එන්නත් පුළුවන්. ටෙක්නොලොජි පැත්තේ ඉඳලා ඩේටා සයන්ස් වලට එන්නත් පුළුවන්. ඒතකොට දැන් ඔය කතා ඒ ප්‍රශ්නේ අහපු කෙනාට ඩේටා සයන්ස් වල ටෙක්නිකල් සයිඩ් එකට ලේසියෙන් එන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඩේටා එන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්, ඩේටාබේස් මැනේජර් වෙන්න පුළුවන්, මැෂින් ලර්නින් AI කියන සබ්ජෙක්ට්ස් හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයාට මොකද එයාගේ බේස් නොලෙජ් එක තියෙනවා. ඒතකොට එයාට අයිති කරගන්න ඕන කෑල්ල තමයි ඩොමේන් නොලෙජ් එක. ඒ කියන්නේ ව්‍යාපාරයක් කොහොමද වැඩ කරන්නේ, ව්‍යාපාරයේ ප්‍රශ්න මොනවද තියෙන්නේ, මැනුෆැක්චරින් කොහොමද සිද්ධ වෙන්නේ, සප්ලයි චේන් කොහොමද සිද්ධ වෙන්නේ, මාකටිං කොහොමද වෙන්නේ, HR කොහොමද වෙන්නේ. අන්නේ ඩොමේන් නොලෙජ් එක එයාට ගන්න ක්‍රමයක් එයා හොයාගන්න ඕනේ. එතකොට තමයි කවදා හරි හොඳ ඩේටා සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? අහන්න. මේ දැන් මෙහෙමයි. දැන් අපි කතා කරන්නේ ওই දත්ත විද්‍යාව වෘත්තිකයන් ගැන ලංකාවේ මොනවද උදාහරණ ලංකාවේ තියෙන කම්පැනිස් මේ සයන්ස් එක පාවිච්චි කරන? ඒ කියන්නේ මොන ලෙවල් එකේ කම්පැනිස්ද යූස් කරන්නේ? කවුද ලංකාවේ ඒ විදිහට වෘත්තිකයන් විදිහට වැඩ කරන්නේ? ඒ කියන්නේ මගේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔහොම ඩේටා සයන්ස් කියන විද්‍යාව ඉගෙනගෙන ලංකාවේ කොයි ආයතනද? ඒ කියන්නේ අපි ටිකක් ලෝකෙත් එක්ක ගන්නකොට පොඩි රටක්නේ. ඔව්. අපිට මේ වගේ විද්‍යාවක් ජොබ් එකකට යන්න ඔපචුනිටි එකක් ගන්න ලංකාවේ අවස්ථාවක් තියෙනවද? දැනට එහෙම කවුරු හරි යූස් කරනවද? දැන් ලංකාවේ යම් ප්‍රමාණයක් ඕකේ. හරි මම මේක යූස් කරන ආයතන කීපයක් හඳුන්වලා දෙන්නම්. අපි ආයතන කොහොමද මේක කරනවා සහ අපි දැනට 13 දෙනෙක්ගේ ප්‍රධාන කණ්ඩායමක් සහ ලබන අවුරුද්දේ 50ක කණ්ඩායමක් බලාපොරොත්තු වෙනවා මේ ශාස්ත්‍රයට පිවිසෙන්න. ජෝන් කීල්ස් ආයතනය වැඩ කරනවා මම හිතන්නේ 90 දෙනෙක්ගේ ටීම් එකක් හදනවා. ඒගොල්ලෝ ඩේටා සයන්ස් වලට 90කට හෝ 120ක් මම දන්න විදිහට. ඒගොල්ලෝ මැකෙන්සි ආයතනයත් එක්ක තමයි වැඩ කරන්නේ. මොකද ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා එක එක ඩොමේන්ස් වල දත්ත පැත්තට ආසාවක් තියෙන අය ඒගොල්ලොම ට්‍රේන් කරනවා. ඩයලොග් ආයතනයේ ලොකු ටීම් එකක් ඉන්නවා. හේමාස් ආයතනය දැන් හිමීට පටන් අරන් තියෙන ඒගොල්ලොන්ගේ දත්ත විද්‍යාව පැත්ත. බ්‍රැන්ඩික්ස් ආයතනයත් එහෙමයි. මේක මෙහෙමයි. මේක වෙන්නේ කල්චරල් චේන්ජ් එකක් එක්ක. ඒ කියන්නේ මේක එකපාරට සිද්ධ වෙන්නේ නැහැ. මේක වෙන්නේ කල්චරල් චේන්ජ් එකක් එක්ක. ඒ කියන්නේ නායකත්වය මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කොයි මොහොතේද එයාට තේරුම් ගැනීමක් එනවා මේක පාවිච්චි කරොත් ෆැක්ට්ස් පාවිච්චි කරොත් අපිට වඩාත් හොඳ තීරණ ගන්න පුළුවන් කියලා. එතකොට ඒක ආයතනයේ පරිණාමයත් එක්ක තමයි වෙන්නේ. මොකද ඩිජිටල් කරණයත් මේකේ යට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඩිජිටයිස් වෙන්නේ නැත්නම් ඩිජිටල් කරණයට ලක් වෙන්නේ නැත්නම් දත්ත නැහැ. ඕක තමයි ඇත්ත කතාව. එතකොට දත්ත හරියාකාරව සකස් කරගන්න තැනක මේ ශාස්ත්‍රය වෙනවා. ඒතර තවත් තියෙනවා මෙහෙම දෙයක්. අපේ තියෙනවා ආයතනවල දත්ත කණ්ඩායම් එහෙම නැත්නම් data analytics teams හැදෙන එක අපි හිතමුකෝ ලොකු ආයතන වල වෙන්නේ කියලා. නමුත් ඊට පහළ Tamanට ටීම් එකක් හදාගන්න බැරි නම්, ඒ කියන්නේ Tamanට එච්චර ආයෝජනයක් කරන්න බැරි නම් Tamanගේ ටීම් එකක් හදාගන්න දැන් තියෙනවා analytics companies 8කට වැඩිය ලංකාවේ. ඒ 8ක් විතර analytics companies අපේ ආයතන වලටත් තවත් ආයතන වලටත් කන්සල්ටිං විදියට ඇනලිටික්ස් ලබා දෙනවා. ඒ වගේ දත්ත ටික දැන් උදාහරණයක් විදිහට කමර්ෂල් බැංකුවේ දත්ත ටික ඒගොල්ලෝ අරගෙන ඒකෙන් මොඩල් එකක් හදලා කමර්ෂල් බැංකුවට දෙනවා. හරිද? ඊළඟට ඒගොල්ලෝ වෙනත් කම්පැනි වලට දත්ත රැස් කිරීම සහ දත්ත මේ යූස් කරලා ඩිසිෂන් ගන්න එක ගැන ගිහිල්ලා කියලා දෙනවා. ඒ වගේම තව කම්පැනි කීපයක් ලංකාවේ මේ වෙනකොට තියෙනවා. Zone 24X, Virtusa ඒ වගේ මේ ආයතන ඒගොල්ල ලංකාවේ ඉඳලා වෙනත් රටවල් වලට දත්ත විද්‍යාව පිළිබඳ කන්සල්ටිං කරනවා. කියන්නේ ඒගොල්ල මෙහි ඉඳලා තමයි මොඩල්ස් බිල්ඩ් කරන්නේ.
එතකොට මම සරල උදාහරණයක් ගත්තොත් මගේ ටීම් එකේ 8 දෙනෙක් මේ වෙනකොට ගිහින් තියෙනවා මගේ. හැබැයි අපි හිටපු තැනට වැඩිය හොඳ තැන්වල ළමයි ඉන්නවා මට හරි සතුටුයි. නමුත් ඒ වගේ ඩිමාන්ඩ් එකක් දැන් ක්‍රියේට් වෙගෙන එනවා. මේ කියන්නේ අපි හිතමු top notch organizations වල ඉඳලා ඊළඟ layers වලටත් මේක දැන් ෆිල්ට් මේවා වෙගෙන එන්නේ. මම මේ කතා කරන්නේ අවුරුදු 5ක් විතර යනකොට ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් තේයි. මේ වෙනකොටත් අපිට ස්කෑර්ඩ් රිසෝස් එකක්. ඒ කියන්නේ මේ වෙනකොට මට හයර් කරන්න බෑ. මං ගොඩක් තැන්වල කියනවා මට ගැලපෙන ඇනලිස්ට් කෙනෙක්ව මම ස්ටැටිස්ටික්ස් කරපු අයගෙන් මේවා කරන්න මට තියෙන 40ට එකක රේෂියෝ එක. ඒ කියන්නේ මම 40 දෙනෙක් ඉන්ටර්විව් කරොත් normal statistics සහ computer science කරපු මට data science වලට ගන්න පුළුවන් එක්කෙනා. ඒ වෙනාට ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ පැත්තේ. මම කියන්නේ ආයතනවල වෙනසත් එක්ක තමයි සංජය මේකේ jobs create වෙන්නේ. හොඳයි. තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා එකිනෙකාගේ. ඒ කියන්නේ පෞද්ගලිකව ඒගොල්ලෝ හදාරන පාඨමාලා සහ ඒගොල්ලෝ හදාරන විෂය පත්‍යයන් ඔස්සේ කොහොමද data science match වෙන්නේ කියන්නේ ඒවත් එක්ක කොහොමද data science කරන්නේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි මුලින්ම මේ ප්‍රධාන දේ කතා කරලා වෙලාව තියෙන විදිහට ඒවට යමු වෙමු. හරි. මම දැන් පොඩ්ඩක් පැහැදිලි කරන්න සංජය දැන් මේ අරමුණ ඉෂ්ට කරගන්න අපි කොහොමද මේ කෙටි ඉන්ට්‍රොඩක්ටරි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ කියලා මොනවද දැනගන්න පුළුවන් කියලා අපි පළවෙනි මම හිතන්නේ උඩ කෑල්ල මකිලා තියෙන්නේ මේ ඒවා අයින් කරන්නේ කොහොමද සංජය? වාට බෑනේ අයින් කරන්න. මේ මැෂින් එකෙන් කරන්න අමාරුයි. එතන උඩ අර annotate option එක යටතේ clear screen කියලා option එකක් ඇති. නැත්නම් annotation ආයි on කරලා බලන්න clear screen කියලා option එකක් තියෙනවද කියලා. හරි හරිනේ. හරි. Okay. අපි හරි අපි මේ කෝස් එක මේ කතා කරනකොට මේ කොටස් තුනක් අපි කතා කරනවා සංජය. එකක් තමයි දත්ත කියන්නේ මොනවද කියලා. ඊළඟට මේකේ මුළු ස්කෝප් එක ගත්තොත් ඒ කියන්නේ දත්ත වර්ග මොනවද, ඒක කැප්චර් කරන්නේ කොහොමද, ඒවා ट्रांसफॉर्म කරන්නේ, විෂුවලයිස් කරන්නේ කොහොමද කියලා හැඳින්වීමක් අපි කරනවා. ඊළඟට විද්‍යාත්මක ගැටලු විසඳගද්දී ඔය ඉන්සයිට් එකක් ගන්න, රූට් කෝස් එකක් කියන්නේ මොකක්ද, ප්‍රෙඩික්ෂන් එකක් කියන්නේ මොනවද, ඒ වගේ හැඳින්වීමක් කරනවා. ඊළඟ ප්‍රායෝගික භාවිතයේදී ඒ කියන්නේ මේ ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරලා ඉම්පැක්ට් එකක් හොයලා කමියුනිකේට් කරන්නේ කොහොමද කියන එක මේ මුළු මේ දත්ත විද්‍යාව කියන මේ සබ්ජෙක්ට් එකේ ස්කෝප් එකේ තියෙන්නේ. එතකොට මේක හඳුන්වලා දෙන්න අරමුණු ගත්තොත් අරමුණු 4ක් තියෙනවා. එකක් තමයි විෂය හඳුන්වා දීම සහ ප්‍රායෝගික භාවිතය. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එක ගොඩක් අය අහලා නැහැ සංජය. ඒතොර ඒ අහලා නැති අයට මේ සබ්ජෙක්ට් එකක් කොහොමද තියෙනවා, මේක ඇයි මේක තියෙන්නේ සහ මේකට තියෙන ප්‍රායෝගික භාවිතය පිළිබඳ මගේ අත්දැකීම් එක්කහු කරලා විෂය හඳුන්වා දීමක් කරනවා. ඊළඟ විෂය තුල කළමනාකරණය හා තාක්ෂණික වෘත්තීන් හඳුන්වා දීම. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ ටික තමයි ටෙක්නිකල් ජොබ්ස්, මේ ටික තමයි මැනේජ්මන්ට් ජොබ්ස් කියලා ඒක කඩලා අපි කතා කරනවා. ඒ එක ශේත්‍රවල එක් ඩොමේන්ස් වල කරන්න පුළුවන් එක. ඊළඟට වැඩිපුර හදාරීමට මාර්ගෝපදේශනයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මොකද්ද සිලෙක්ට් කරන්නේ, ඒකට මොකද්ද කරන්න ඕනේ කියනවා. ආයෙත් මොකද ටෙක්නිකල් පැත්තට යනවා නම් මොකද්ද ඊළඟට කරන්න ඕනේ, ඩීටේල් කෝස් එක මොකද්ද, ඒක කොහෙද තියෙන්නේ, කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්, ඒක ඇතුළට එන්න ඕන මොනවාද කන්ටෙන්ට්. ඊළඟට මේක ඩිග්‍රී එකක් විදිහට කරනවා නම් කවුද මේවා කරන්නේ කියලා. ඊළඟට අපි මේකේ තව මේ සුවිශේෂී කැලලක් එකතු කරලා තිනවා. එදිනෙදා ජීවිතේ කියන ඕනම ශාස්ත්‍රයක කෙනෙක්ට සංජය දත්ත රැස් කිරීම පිළිබඳ අවබෝධය අඩුයි ලංකාවේ. මම කියන්නේ 90ක් දෙනා දත්ත රැස් කරන්න දන්නේ නැහැ Excel වල. ඒ වැරදි විදිහට දත්ත රැස් කිරීම හින්දා තමයි අපිට ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙනවා Excel භාවිතා කරලා දත්ත රැස් කරගන්නේ කොහොමද කියලා. ඊළඟට මේ Power BI කියන tool එකක් හඳුන්වලා දෙනවා, visualization. ඒක free tool එකක්, ඕන කෙනෙක් download කරගන්න පුළුවන්. ඒ tool එක කොහොමද පාවිච්චි කරන්නේ, ඒක සාමාන්‍ය සතියක් විතර ඇතුළත අපි ඉගෙන ගන්න කොහොමද කියලා මූලික අවබෝධයක් ලබා දෙනවා. ඔන්න ඔය අරමුණු 4 තමයි තියෙන්නේ. එතකොට මේකේ ප්‍රායෝගික කොටස් සහ මේ තියරි න්‍යායාත්මක කොටස් තියෙනවා, හඳුන්වා දීමේ කොටස්. එතකොට සබ්ජෙක්ට්
සබ්ජෙක්ට්ස් අපි කඩලා තියෙන්නේ පළවෙනි එක තමයි විෂය හඳුන්වා දීම. ඒක සාමාන්‍යයෙන් ලර්නින් පීරියඩ් එක ගත්තොත් මම මෙතන දාලා තියෙනවා මට පේන්නේ 60 minutes තියෙනවා ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ විෂය පිළිබඳ හඳුන්වා දෙනවා. ඇයි මේක අපි දත්ත ඉගෙන ගන්න? එතකොට මොන ඉන්ඩස්ට්‍රීස්ද මේව පාවිච්චි කරන්නේ? කොහොමද එක එක ඉන්ඩස්ට්‍රි එක දත්ත පාවිච්චි කරන්නේ කියලා එකක්. ඊළඟට දත්ත කියන්නේ මොනවද කියලා අපි කියලා දෙනවා. types of data. එතකොට කොහොමද අපි කැප්චර් කරන්නේ? කොහොමද ස්ටෝර් කරන්නේ කියලා මූලික අවබෝධයක්. ඊට පස්සේ දත්ත භාවිතා කර ප්‍රශ්න විසඳීම. ඒ කියන්නේ problem solving කියන එකට ඒ කියන්නේ අපි ඕනම ක්ෂේත්‍රයක problem solving තමයි ඩේලිම කරන්නේ. ඒ problem solving එකට analytics අපි කොහොමද පාවිච්චි කරන්න කියලා විනාඩි 30ක ලෙක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ අපි Excel භාවිතා කොට data මේ manage කරන්නේ කොහොමද? වාගේ data හරියට data table එකක් හදාගන්නේ කොහොමද? දත්ත ටික කොහොමද තියාගන්නේ? කොහොමද අපි validation එකක් දාගන්නේ? ඒ වගේ Excel පාවිච්චි කරලා අපිට බහුතරයක් මම හිතන්නේ සාමාන්‍ය ලංකාවේ අපේ ආයතනවලත් 80ක් විතර data හොඳ data ඒ කියන්නේ තීරණ ගන්න පුළුවන් data තියෙන Excel වල. ඉතින් ඒ ටික හරියට තියාගන්න උගන්වන්න ඕනේ. ඉතින් ඒක ලොකු අඩු දැනුමක්. ඉතින් අපිත් අවුරුදු දැන් 3ක් තිස්සේ උගන්වනවා ඇතුලේ. ඊළඟ Power BI පාවිච්චි කරලා විශ්ලේෂණය කරන්න කියන්නේ අපිට ඕනම දත්ත වර්ගයක් පාවිච්චි කරලා visualization tool එකකට ගෙනල්ලා ඒක කොහොමද analyze කරලා පෙන්වන්නේ කාට හරි. එහෙම නැත්නම් analyze කරලා බලන්නේ කොහොමද කියන එක. අවසාන වශයෙන් අපි කතා කරනවා විවිධ වෘත්තීන් මොනවද, ඒ වගේ තියෙන්න ඕන ස්කිල්ස් මොනවද, ඒ වෘත්තීන් වලට යන්න පාර මොකද්ද, ඊළඟට ඔයා ගන්න ඕන ස්ටෙප් එක මොකද්ද, ඒ වගේ සංජය මේකේ සකස් කරලා තියෙන අන්න ඒ වගේ 400 minutes learning course එකක් තමයි තියෙන්නේ. මම අර 400ක් පුරාවට කොහොමද දත්ත විද්‍යාව භාවිතා වෙන්නේ? තමන්ගේ දැන් කොටින්ම සේල්ස් එක්සිකියුටිව් කෙනෙක්ට උනත් තමන්ගේ ටාගට්ස් කවර් කරන ප්‍රසන්ටේෂන් එකක්. ඒ වගේ දෙයක් පවා මේ විෂුවලයිස් data visualization tool එක භාවිතා කරලා මැනේජ්මන්ට් එක ඉම්ප්‍රෙස් වෙන විදිහට ප්‍රසන්ට් කරන්න පුළුවන් මේ කෝස් එක මේ බැලුවට පස්සේ ඉගෙන ගත්තට පස්සේ. මම පොඩ්ඩක් ඊට අපි මේ කෝස් එක ගැන විස්තර කරන ගමන් කෝස් එක අවශ්‍ය කෙනෙකුට ඇක්සස් කරන විදිහ මම chat එකේ දාලා තියෙනවා කෝස් link කියලා. එතනින් ඔයගලන්ට ගිහලා බලන්න පුළුවන්. අපි ඩිසයින් කරලා තියෙන මේ කෝස් එක චතුරංගගේ ගොඩක් අවුරුදු ගණනාවක අත්දැකීම් සහ data science විෂයේ න්‍යායාත්මක පැත්ත සෑහෙන දුරට අධ්‍යයනය කළ සෑහෙන මහන්සිලා හදපු කෝස් එකක්. ඉතින් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ඒකේ විශේෂත්වය තමයි ඒක සිංහලෙන් තියෙන්නේ. ඉංග්‍රීසියෙන් අන්තර්ජාලයේ අතරම චතුරංග කිව්වා වගේ ගොඩක් දැනටමත් ෆ්‍රී කියන්නේ මෙහෙම දැන් කෝසෙරා වගේ ගත්තොත් සර්ටිෆිකේෂන් එකට ලොකු ගාණක් ගෙවන්න ඕනේ. නමුත් අධ්‍යයනය කිරීමේ යම් කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ නොමිලේ ලබා දෙනවා. ඊටු ටිකට නැවත ගීමක් කරන්න ඕනේ. YouTube එකේ තියෙනවා සංජය ඉතින් මේ සබ්ජෙක්ට් එක කියලා ගොඩාක් තියෙන්නේ මම දැක්කේ ටෙක්නිකල් පැත්තේ. ඒකයි මම මේක වෙනස් විදිහකට හැදුවේ. ඒ කියන්නේ ටෙක්නොලොජි පැත්තට තමයි බර කරලා මේ කියලා දෙන්නේ. අපේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ සංජය මම මට දෙන්න විනාඩියක් මේ තියෙන්නේ ඔය අපේ ආයතනවල තියෙන Excel sheet. මේ වගේ ඒවා තමයි අපි හැම ආයතනයකම තියන් ඉන්නේ. ඒතර මේ වගේ දත්ත එකතු කරාම සංජය මේවා අධ්‍යයනය කරගන්න හරි අමාරුයි. ඒ කියන්නේ මේ වගේ තියෙන දත්ත ටික එක්ස්ට්‍රැක්ට් කරලා හැම මාසෙම හරි හැම සතියෙම හරි ආයෙ අපි හදන්න ඕනේ. මේ තියෙන්නේ ඔය ඩේට් එකකට හදපු report එකක්. එතකොට මේ වගේ report 260ක් 300ක් තියෙනවා ෆෝල්ඩ් එකක් ඇතුළේ. ඉතින් එකපාරට අපිට ටයිම් සීරීස් එකක් ඉල්ලුවොත් නිකන් ග්‍රාෆ් එකක් හරි chart එකක් හරි ඉල්ලුවොත් මේ ටික එකම වෙන පැත්තකට ගිහිල්ලා දවස් 3ක් විතර copy paste කරලා තමයි හදන්නේ. ඉතින් මේ වගේ තිබ්බ බහුතර ප්‍රායෝගික ගැටලු අපි විසඳලා තියෙනවා. ඒ දැනුමත් මේක හරහා සංජය ලබා දෙනවා. හොඳයි. ඇත්තටම අපිට ගොඩක් ප්‍රශ්න යොමු වෙනවා තමන් කරන දැනට කරන පාඩම නැත්තම් අහවල් යුනිවර්සිටි එකේ තියෙන පාඨමාලාව හොඳයිද වගේ ප්‍රශ්න යොමු වෙනවා. ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට අපිට උත්තරයක් ලබා දෙන්න අමාරුයි. මොකද අපි ඒවා කෙලින්ම අපි ඒවේ සම්බන්ධයක් ඩිරෙක්ට් ඉන්වෝල්ව්මන්ට් එකක් නැහැ. ඒවා විෂය නිර්දේශ හදන්නවත් ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ නිසා මම හිතන්නේ චතුරංග ගණන් වැඩ කරලා තියෙනවා ඒ වගේ කීපයක. නමුත් අපිට ඒවා රෙකමන්ඩ් කරන්න හැකියාවක් නැහැ. මොකද මෙතෙන්දී අපිට යම් කිසි ආයතනයක නම සඳහන් කරලා ඒක අනිකට වඩා හොඳයි කියන්න හැකියාවක් නැහැ. ඉතින් අපිට මෙතෙන්දී අපිට කතා කරන්න පුළුවන්. අපි හඳුන්වා දෙන කෝස් එක ලින්ක් එක chat එකේ දාලා තියෙනවා. එතෙන්දී මේ කතා කරපු ගොඩක් දේවල් in detail ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. කොහොමද මේ පාඨමාල මේ data science වලට පිවිසෙන්නේ? මොන වගේ දේවල් දෙකින් කරන්න පුළුවන්? සහ ප්‍රායෝගික භාවිතය ගැන මූලිකව අවශ්‍ය දැනුම සියලුම දේ අපේ පාඨමාලාවේ ලබා දෙනවා කියන එක.
ඒගේ මොගලන්ට තව දෙයක් කියන්න ඕනේ අද මේ සහභාගී වෙච්ච 300 ඇත්තටම Facebook එකේ ලයිව් එකත් එක්ක මම හිතන්නේ ඔක්කොම 500ක් වගේ පිරිසක් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. නමුත් අපේ දැන් මේ වෙබිනා එකේ මීටින් රූම් එකේ ඉන්න කට්ටියට අපි විශේෂ අවස්ථාවක් තියෙනවා. අපි අපේ පාඨමාලාව තෝරාගත් 10 දෙනෙකුට නොමිලේ හැදෑරීමේ අවස්ථාව අපි ලබා දෙනවා අද දවසේ. ඉතින් ඒක කරන්න නම් අපි පොඩි රැෆල් ඩ්‍රෝ එකකින් තමයි සිලෙක්ට් කරන්නේ. දැන් චතුරංග මුලදී කිව්වා මේ data engineer ගේ job එක තමයි data අවශ්‍ය වෙලාවට data අරන් දෙන එක කියලා. දැන් අපිට data අවශ්‍යයි. මොනවද data එක? මෙතන join වෙලා ඉන්න කට්ටියගේ නම සහ email address එක. මෙන්න මම දැන් share කරනවා data form එකක්. මෙන්න මේ form එකට ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ නමයි email address එකයි ලබා දෙන්න. ඔන්න දැන් මම chat එකට දැම්මා ඒක. මෙතන මෙතන enter කරන detail enter කරන කට්ටිය හැමෝගෙම නම් ටික අපි raffle draw එකට දාලා එතනින් නම් 10ක් තෝරගන්නවා. ඉතින් මම විනාඩි 5ක වගේ කාලයක් ලබා දෙන්නම්. ඔයගොල්ලන්ට හැමෝටම පුළුවන් chat එකේ දැන් ඔය තියෙන Google form එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ නමයි email address එකයි ලබා දෙන්න. එතනින් අපි තෝරගන්නවා 10 දෙනෙක් free access මේ course එකට. සතුරංග මම අපිට දැන් තියෙන්නේ ඒ අතර ප්‍රශ්නයක් දෙකක් ගන්න පුළුවන් සංජය මොන හරි තියෙනවා නම් තවක. ඔව් හරි. ප්‍රශ්න නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඕනෑම කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේ data science වැදගත්ද කියලා මම හිතන්නේ ඒක අනිවාර්යයෙන් වැදගත් නැද්ද? මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න මාත් හරි මාස සබ්ජෙක්ට් එකක් තමයි කුඩා ව්‍යාපාර කියන එක. ඒ කියන්නේ SME සෙක්ටර් එකට තමයි මම උපරිම මගේ ආයතනයෙන් පිට උදව් කරන්නේ. අවාසනාවකට දත්ත පාවිච්චි කරලා කරන SMEs අඩුයි. ඒක හින්දාම ලොකු අර්බුද වලට මුහුණ පානවා. පළවෙනි එක තමයි මාකට් එක පිළිබඳ තියෙන දත්ත එකතු කිරීම අඩු බව. එතකොට ඊළඟට තමන්ගේ පාරිභෝගිකයා පිළිබඳ දත්ත තියාගන්න නැති එක. ඔන්න ඔය දෙක ප්‍රධාන වශයෙන්ම අපි හරියට ක්‍රමයක් හොයාගත්තොත් දත්ත එක්රැස් කරගන්න එක සිස්ටමැටික් විදියකට ලොකු ඉන්සයිට් එකක් ගන්න පුළුවන්. එතකොට ඒක ඊළඟට දෙවෙනි එක තමයි අර ඒගොල්ල මැනිෆැක්චර් කරන ප්‍රොසෙස් එක ගැන දත්ත එකතු කරගන්න නැහැ. මොකද සිස්ටම් එකක් නැහැ කියලා එක අපි අමතක කරලා ඉන්නා. නමුත් සරලව ගත්තොත් ඒ දත්ත ටිකෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. අපි හරියට එදිනෙදා ඒ දත්ත ටික එකතු කරගත්තොත්. ඉතින් අර උතන තියෙන ගොඩාක් ගැටලුව තමයි සංජය මේ සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් නැති හින්දා අපි පුංචි හරි එෆර්ට් එකක් දාන්නේ නැහැ අර අවශ්‍ය දත්ත ටික රැස් කරගන්න. ඒ දත්ත ටික රැස් කරගත්තා නම් ඔය සුළු ඒ කියන්නේ අපි හිතමුකෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලටත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තීරණ ගැනීමේදී සහ සාර්ථක තීරණ ගැනීමේදී සහ පුරෝකතනයක් කරගන්න. දැන් උදාහරණයක් විදිහට සේල්ස් ටික ඇනලයිස් කරගන්න විදිහක් නැහැ. ගොඩක් අයගේ මම දැකලා තියෙනවා point of sale තියෙනවා. point of sale මං ඇහුවාම ඇයි තියෙන්නේ කියලා මේ සල්ලි ටික එකතු කරගන්න. නමුත් point of sale එකේ වදින රෙකෝඩ් එකෙන් අපි හොයන්න යන්නේ කවුද වැඩිපුර ආවේ, සවුන්දට මොනවද විකිරුනේ, කොයි වෙලාවටද වැඩිපුර කස්ටමර්ස්ලා එන්නේ. අන්න ඒ පැටර්න්ස් බලන්න අපි උනන්දු වෙන්නේ නැහැ. ඒ පැටර්න්ස් ඔක්කොම අර point of sale එකේ සඳහන් වෙනවා සංජය. ඒ වගේම තමයි සමහර අය loyalty program තිබ්බට loyalty program නැත්තම් පොතක් හරි තියලා තියනානේ කස්ටමර්ගේ විස්තර ලියන්න. දැන් මේ දවස්වල නම් කොහොමත් ලියනවා කොරෝනා හින්දා. නමුත් ඒ දත්ත ටික ඔක්කොම තියෙන කොල කෑල්ලක. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ මේ දත්ත පාවිච්චි කරලා කොහොමද ඒ කස්ටමර් ඔප්ටිමයිස් කරන්නේ, කස්ටමර්ට අප්සෙල් එකක් කරන්නේ කියලා. ඊළඟට ගත්තොත් එහෙම මේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් සමහරලාට කොලවල පුරවල යනවා සැටිස්ෆයිඩ්ද නැද්ද කියලා. නමුත් ඒවා දත්ත විදිහට කාලාන්තරයක් තිස්සේ එකතු කරොත් අපිට අනිවාර්යෙන් අපේ ආයතනය දියුණු කරගන්න අවශ්‍ය ඉන්ෆර්මේෂන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මාකට් ඩේටා කියලා කියන්නේ දැන් අපි හිතමු අපි යම් කිසි ටවුන් එකක ඉන්නවා. ඒ ටවුන් එකේ කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවද, පාරිභෝගික මොනවටද කැමති, ඊළඟට තමන් වගේ ව්‍යාපාරයක් කවුරු හරි දැම්මනම් ඒ තියෙන පාරිභෝගිකයන්ගෙන් පිරිසක් දෙතන්ට යන්නේ. මේ වගේ ඉන්සයිට්ස් සුළු ව්‍යාපාරයකට ගොඩක් උදව් වෙනවා සංජය. ඒකින්ද මම හිතන්නේ දත්ත විද්‍යාවට දත්ත විද්‍යාඥයෙක් අවශ්‍ය නොවුනත් දත්ත විද්‍යාව පිළිබඳ දන්න ව්‍යවසායකයෙක්ට ගොඩක් දෙයක් කරන්න පුළුවන්. හොඳයි. chat පොඩකින්න chat එකේ ගොඩක් අය ඒගොල්ලන්ගේ email addresses දානවා මේ chat එකට. ඒක chat එකට දාන්න එපා. අපි දැන් link එක ලබා දෙන්නම් නැවතත්. මේ form එක fill කරන්න. අපි 10 වෙද්දී form එක close කරනවා. එතනින් පස්සේ තමයි අපි referral draw එක ගන්න වෙන්නේ. මම හිතන්නේ මේ සම්බන්ධලා ඉන්නේ දුලීක මහත්මයා කතා කරන්නකෝ. ඔව්. චූටි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම පොඩි ආයතනයක් කරගෙන යනවා. මට ඕන වෙලා තියෙනවා මෙන්න මේ වගේ දත්ත ටිකක්.
මගේ ඒරියක දැන් අපිතම කොට්ටාව කියලා මේ ඔව්. කොට්ටාව කියන ඒරියා එකේ පරිගණක කී දෙනෙක් පාවිච්චි කරනවද හ්ම්. ඒවට ලයිසන්ස් තියෙනවද එතකොට ඒ ආයතන තුනක් තියෙනවා අපේ මන් දන්න විදිහට කොට්ටාවේ කම්පියුටර් ෂොප්ස් තුනක් තියෙනවා එතකොට මේවට බෙදිලා යන්නේ මොන මොන කස්ටමර්ස්ලාද ඒගොල්ලෝ වෙන වෙන තැන්වලට යනවා නම් මොන පර්සන්ටේජ් එකක්ද මෙන්න මේ වගේ දත්ත මෙලදී ගන්න හරි ක්‍රමයක් තැනක් විදිහක් තියෙනවද මහත්මයා මෙහෙමයි ඔය අපි කතා කරන්නේ ප්‍රයිමරි ඩේටා ගැන. එතකොට ප්‍රයිමරි ඩේටා අපිට ගන්න ලංකාවේ රිසර්ච් කම්පැනි නැහැ. ඒ කියන්නේ ඒ වගේ රිසර්ච් එකක් ફોකස් කරලා ඒගොල්ලෝ දිගටම පවත්වාගෙන යන්න මොකද අර ඔබතුමා වගේ හැමෝම ඉල්ලනවා නම් ඒක ඩිමාන්ඩ් එකක් විදියට කවුරු හරි ඒක ව්‍යාපාරික අවස්ථාවක් කියලා අරගෙන කරනවා. දැන් අපිට ඔය වගේ අවස්ථාවක කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි පාවිච්චි කරන ප්‍රයිමරි සර්වේ කියන එක. ඒ කියන්නේ අපිට පුළුවන් කාලයෙන් කාලයට දත්ත ප්‍රමාණයක් රැස් කරගන්න නියැදියක් අරගෙන. එතකොට ඒකෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි ප්‍රොක්සි පාවිච්චි කරනවා. අපි ප්‍රොක්සි පාවිච්චි කරනවා කියලා කියන්නේ දත්ත විද්‍යාවේදී අපිට මූලික දත්තේ නැති වුණත් ඔබතුමාට ගන්න ප්‍රොක්සි එකක් තියෙනවා. දැන් අපි උදාහරණයක් මම සරල උදාහරණයක් කියන මේක කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නේ නැහැ. වාහනයක් කාර් එකක් තියෙන ගෙදරක කම්පියුටරයක් තියෙනවා කියලා ඔබතුමාට හිතන්න පුළුවන්. ඔව් එහෙම හිතන්න පුළුවන්. ඒක ඕ වෙලාවට එහෙම හිතන්න පුළුවන්. ප්‍රොක්සි කියලා. හරිද? ඒ ප්‍රොක්සි පාවිච්චි කරනවා අපි දත්ත විද්‍යාවේදී. එතකොට අපි ඒ කියන්නේ අස්තමේන්තුවක් නේ කරගන්නේ. එතකොට අපි assumption එකක් ගන්නවා වාහනයක් තියෙන ගෙදරක මේකක් තියෙනවා කියලා. ඊළඟට අපිට දැනගන්න පුළුවන් නම් මේ වාහනයක් තියෙන ගෙදර වෘත්තිකයෙක් ඉන්නේ කියලා. හරිද? අපි මම මේ නිකන් කියන්නේ. එතකොට ඔය ලයිසන්ද නැද්ද කියලා එකටත් අපිට යම් කිසි අවබෝධයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ හරි ප්‍රොෆෙෂනලි ජීවත් වෙන මිනිස්සෙක් නම් සහ එයා වාහනේ සර්විස් කරනවා නම් හරි වෙලාවට ඒ කියන්නේ එයා ලයිසන්ඩ් මේකක් ගන්න තියෙන chance එක වැඩි. නමුත් මම මේ කියන්නේ මේ දත්ත රැස් කරගන්න අපි ක්‍රම දෙකක් පාවිච්චි කරන එකක් ප්‍රයිමරි සර්වේ. ඒක ටිකක් අමාරුයි මහත්මයා. නමුත් අපිට එෆර්ට් එකක් දැම්මොත් කරන්න බැරි වෙන්නේ නැහැ. අපිට නියැදියක් අරගෙන කොට්ටාවේ අපි හිතමු රුක්මල්ගම ප්‍රදේශයේ ස්කීම් එක. එහෙම නැත්නම් අපි ගත්තොත් හෝමාගම මත්තගොඩ ස්කීම් එක. එහෙම නැත්නම් ඒ අපි පරිගණකයක් ඇති කියලා හිතන ගෙවල් වලින් ඒ පුද්ගලයන්ගෙන් අපිට දත්ත ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් අපි කරන්න ඕනේ ප්‍රොක්සි පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙම එකක් කරන්න පුළුවන් අපි කන්සියුමර් පැත්තෙනුත් කරනවා. ඒ කියන්නේ දැන් ඔබතුමාම දන්නවනේ කඩ තුනක් තව තියෙනවා කියලා. අපි ඒ කඩ තුනේ ෆුට්ෆෝල් එක බලනවා. ඒකට ළමෙක් අපි දාන්න වෙනවා. දාලා බලනවා අර කඩවල් වලට දවසකට කී දෙනෙක් ඇතුල් වෙනවද ඔබතුමාගේ කඩේට කී දෙනෙක් එනවද කියලා. එතනනත් අපිට එස්ටිමේට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක් පරිගණක කොට්ටාව ප්‍රදේශේ පාවිච්චි කරාට ඔය ඔබතුමා විකුණන භාණ්ඩය ගන්න කොට්ටාවේ කඩේකට එන්නේ 10%ක් විතර කියලා. ඉතිරි අය කොළඹින් ඔය වැඩේ කරගන්නවා ඇති. හරිද? එතකොට ඒ 10%න් ඔබතුමාට හම්බෙන්නේ 2%යි හරි 3යි හරි කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේ මාකට් එස්ටිමේෂන් එකක් කරගන්න පුළුවන්. ඒතර මේවා අපි කරන්නේ එක වන් ටයිම් කරනවා. සාමාන්‍ය ලංකාවේ කරන්නේ වන් ටයිම්. අපි දත්ත විද්‍යාවේදී කරන්නේ මේක පීරියොඩිකලි කරනවා. දැන් ඔබතුමා තේරුම් අරන් තියෙනවනේ මේක වැදගත් දත්තයක් කියලා. එතකොට අපි ජනවාරි මාසේ කරනවා, ආයේ ජූනි මාසේ කරනවා, ඇඩ්ජස්ට් කරගන්නවා. අපි මෙහෙම දත්ත ටිකක් හදාගෙන යනවා. ඒත් එක්කම අපි කොට්ටාව ප්‍රදේශයේ දියුණුව මැනගන්න පුළුවන් ප්‍රොක්සිස් අපිට තියෙනවා. උදාහරණයක් විදිහට හැදෙන බිල්ඩින් ප්‍රමාණය, ගෙවල් ප්‍රමාණය සහ වාහන ප්‍රමාණයෙන් අපිට හිතා ගන්න පුළුවන් පරිගණක භාවිතයේ මෙච්චරක් වර්ධනය වෙලා ඇති කියලා. ඒතර මාකට් growth එක අපි වෙනම estimate කරනවා. මාකට් growth එකෙන් ඔබතුමාගේ ආයතනයට එන ප්‍රමාණය වෙනම estimate කරගන්න. හොඳයි මම හිතනවා ප්‍රමාණවත් පිටුරක් ලැබුණා කියලා. දැන් අපි data collection එක නැවැත්තුවා 10 පහුවෙච්ච නිසා අපි තවදුරටත් entries බාර ගන්න නැහැ අපේ raffle draw එකට. අපි ලැබිලා තියෙන entries තව ටිකකින් raffle draw එකට යවනවා. screen share කරලා අපි ඔයගලන්ට පෙන්නන්නම්. තව ගැටලු කීපයක් තියෙනවා. දැන් මම හිතන්නේ මේ course එක අපි ඔබතුමා මිල කරලා තියෙන්නේ රුපියල් 20000ක් වෙනි මුදලකට මාස 4ක course එකක්. මාසෙකට රුපියල් 5000 ගානේ. දැන් අපිට අන්තර්ජාලයේ සමහර වෙලාවට දැන් YouTube ගියොත් අපිට data science ද english වලින් නම් free content තියෙනවා. තැන් තැන් වලින් ඒ කියන්නේ පාඩමක් විදිහට නැහැ. තැන් තැන් වලින් යම් දේවල් කියලා දෙනවා. ඉතින් එහෙම YouTube එකේ තියෙද්දි ඇයි කෙනෙක් මේ course එක මේ course එකට ඇවිල්ලා මේක මේ follow කරන්න ඕනේ? සංජය මං හිතුවා ප්‍රශ්නයි කියලා.
ඇත්තරම මම පළවෙනි දේ කියන්නේ වටිනාකමක් තියෙන්න ඕනේ ඕනෑම දෙයකේ වටිනාකම ඒ ලද වටිනාකම් වෙන්න ඕනේ මම මේ සබ්ජෙක්ට් එක මේ ඔය කන්ටෙන්ට් එකම ඩීටේල් උගන්වනවා කෝපරේට්ස් වල ඒකට මම හිතන්නේ ඒකේ ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්න පුළුවන් වෙයි. මගේ ස්ක්‍රීන් එක ඔය කෝපරේට්ස් වල උගන්වනවා එතකොට මම එතන යම්කිසි වටිනාකමක් තියෙනවා සංජය දැනුමට ඉතින් ඒකත් එක්ක සාපේක්ෂව බලලා තමයි මම මේක මෙහෙම ප්‍රයිස් කරන්නේ මට හේතු මේ හේතු ටික තමයි මම හිතන් ඉන්නේ ඇයි මේක රුපියල් 20000ක් කියලා අපි දැම්මේ කියලා පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට විනාඩි 400 ඉගෙන ගන්න තියෙන්නේ නමුත් ඒ විනාඩි 400ට මගේ පැය 10400ක් තියෙන එක ඇතුලේ ඒකට ඒක අත්දැකීම් ඊළඟට සාමාන්‍ය ජනතාවට මේ ඔන්ලයින් සිංහලෙන් කෝස් එකක් නෑ එතකොට මම හිතනවා මේක යුනික් එකක් කියලා ඊළඟට ඔබ දැනුම මේ සංක්ෂිප්තව මේ ටික ඔක්කොම අවබෝධ කරගන්න අඩුම තරමේ පැය 300ක්වත් කියවන්න වෙනවා සංජය එතකොට විවිධ ශාස්ත්‍ර AI ගැන data ගැන data gathering ගැන problem solving ගැන corporates ගැන digitalization ගැන එතකොට මේ ඔක්කොම කියවලා කියන්නේ අත්දැකීම් වල සංක්ෂිප්තයක් මම ඉදිරිපත් කරන්නේ ඊළඟට Power BI සහ Excel ඉගෙන ගන්න එකෙන් මට 100ක් ෂුවර් ඕගොල්ලොන්ගේ දත්ත කළමනාකරන එෆර්ට් එක එහෙම නැත්නම් ඔබේ ආයතනයේ හෝ ඔබේ කණ්ඩායමේ ටීම් එකේ ඔබේ පෞද්ගලික වෙලාව ඉතුරු කරගන්න පුළුවන් කියලා 130ක් එතන වටිනාකමක් තියෙනවා සංජය කාලය ඉතිරි කර ගැනීම තුළ ඊළඟට මේකට මට ඕගොල්ලෝ උදව් කරලා තියෙන ප්ලැට්ෆෝම් එකක් විදිහට මේක රන් වෙන්නේ සහ මේකේ වීඩියෝස් ලස්සනට ඕගොල්ලෝ හදලා තියෙනවා මගේ වචන වලට එහා ගිහිල්ලා එතන පිරිවැයක් තියෙනවා ඊළඟට මේකේ මම ප්ලෙජ් කරලා තියෙනවා මට හම්බෙන පෝෂන් එකෙන් රුපියල් 5000ක් මම ස්කූල්ස් ප්‍රොජෙක්ට් එකට දානවා කියලා. ඉතින් මම අවමය තමයි මම මූල්‍යමය ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ. ඉතිරි ටික ඇත්තරම මේ තාක්ෂණය හරහා තමයි සංජය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් ගත්තොත් ටියුෂන් ක්ලාස් එකකටත් මාසකට රුපියල් 2500ක් විතර අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් මම හිතුවේ මේක සාධාරණ මිලක් කියලා. අපි බලමු. මම හිතන්නේ මේ දැන් අවශ්‍ය කෙනෙකුට ඒ කෝස් එක ඇක්සස් කරන්න ලින්ක් එක ඔන්න දැන් chat එකේ වැටිලා තියෙනවා. මේක රුපියල් 20000ක් වුණාට ඇත්තටම මේක මාසපතා ගෙවීමේ පහසුකම් අපි සලසලා දීලා තියෙනවා රුපියල් 5000 බැගින් හැම මාසෙම ඔයගොල්ලන්ට මේකට ලබා ගන්න පුළුවන්. මේ කෝස් එක ෆිසිකල් කෝස් එකක් නෙමෙයි. ඒ කියන්නේ භෞතිකව ඔයගොල්ලන්ට සහභාගී වෙන්න තියෙන පාඨමාලාවක් නෙමෙයි. අන්තර්ජාලය ඔස්සේ 100%ක් අන්තර්ජාලය ඔස්සේ ඩෙලිවර් වෙන පාඨමාලාවක්. මේකේ පාඩම් ඔයගොල්ලන්ට අදාළ මුදල ගෙවුවට පස්සේ කෝස් එකට ඇක්සස් හම්බ වෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේකේ රෙකෝඩඩ් ලෙසන්ස් තියෙන්නේ. නැවත නැවත ලෙසන්ස් බලලා ඔයගොල්ලන්ගේ අත්දැකීම ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න 100%ක් අන්තර්ජාලය ඔස්සේ. ඔය chat එකට දාපු link එකට ගිහිල්ලා දැන් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. අපි තව සංජය අපි පළවෙනි දෙක ෆ්‍රී දීලා තියෙන නේද? පළවෙනි ලෙසන්ස් දෙකම ෆ්‍රී ඔෆ් charge ඔයගොල්ලන්ට මේ ගෙවීමක් කරන්න නැතුව ඒ ලෙසන්ස් දෙක බලන්න පුළුවන්. තව ගැඹුරු දැනුමට තමයි ඊළඟ ලෙසන්ස් ඔයගොල්ලන්ට ගෙවීමක් කරලා ලබා ගන්න වෙන්නේ. ඉතින් අපි තව ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා අපි ඒවටත් යමු මේ data science කියන්නේ statistics මද කියලා වගේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. data science කියන්නේ statistics නෙමෙයි statistics තියෙනවා data science ඇතුලේ. එතකොට අපි data science කියලා මුලින් අදහස් කරේ ලෝකේ සමාජයේ ආයතනවල තියෙන ප්‍රශ්න විසඳ ගන්න නිර්මාණාත්මක ප්‍රශ්න විසඳ ගන්න පාවිච්චි කරන subject එකක් data science කියන්නේ. ඒතර data science වල ඇතුලේ මේ පුරෝකථන කරන්න ගියාම එහෙම නැත්නම් estimate කරගන්න ගියාම අපිට statistics ඕන වෙනවා සංජය. ඒක එක්තරා අවධියක තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ අපි data science වල අපි කියනවා insight generation and visualization කියන தත්ත්වයට ආයතනයක් කියනකොට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපෙත් තාම අවුරුදු 3ක් ඇතුළත අපි තාම එතනට ගිහින් නැහැ. ඊටමත් සුළු වශයෙන් තමයි අපි statistics පාවිච්චි වෙලා තියෙන්නේ. නමුත් එතනින් එහාට prescription, prediction and optimization කියන තැනකට ආයතන යනකොට mathematics and statistics knowledge එක සෑහෙන වැදගත් වෙනවා. එතකොට statistics කියන්නේ data science කියන කණ්ඩායමේ එක හැකියාවක්. හොඳයි. එතකොට මෙහෙම ප්‍රශ්නකුත් ඇවිල්ලා තියෙනවා. Python and R programming is used to data analysis. ඒක ගැන අදහසක් තියෙනවද? Python and R programming. එතකොට අපි දැනට ලෝකයේ ගත්තොත් එහෙම data code කරන්නේ කියන්නේ දත්ත මම අර මුලින් කිව්වා දත්ත මේ අපිට convert කරගන්න ඕනේ readable format එකකට. එහෙම නැත්නම් analyzable format එකකට.
ඒ data extraction and conversion කියන එකට දැනට ලෝකෙ වැඩිපුරම පාවිච්චි වෙන්නේ Python කියන language එක. ඒක data language එකක්. ඔය දැන් මේ IT කරපු අය දන්නවා මේ C++, Java ඒ වගේ coding language වගේ Python කියන්නේ language එකක්. ඒකෙන් අපිට ගොඩාක් data transform කරන්න පුළුවන්. ඊළඟට data models build කරන්න සහ visualization වලටත් මේවා පාවිච්චි වෙනවා. බොහෝ වෙලාවට data analytics සහ visualization පැත්තට R use වෙනවා. ඇත්ත commonly use මේ language දෙකක් open source tools තියෙන්නේ. අනිවාර්යෙන් technology පැත්තේ එක්කෙනෙක්ට technology පැත්තට යන කෙනෙක් අනිවාර්යෙන්ම R හා Python ඉගෙන ගන්න ඕනේ. ඔව් දැන් ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේන්නේ e-learning.lk වෙබ් අඩවියේ කොහොමද මේ පාඨමාලාව තියෙන්නේ කියලා. ඔයගලන්ට පුළුවන් e-learning.lk වෙබ් අඩවියට ගිහිල්ලා දත්ත විද්‍යාව data science කියලා search කරන්න. එතකොට මෙන්න මේ පාඨමාලාවට ඔයගලන්ට එන්න පුළුවන්. නැත්නම් අපි chat එකේ දාලා තියෙන link එකෙනුත් ඔයගලන්ට ඒකට යන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය අහලා තියෙනවා මේක කොයි වෙලාවටද තියෙන්නේ කියලා. එහෙම වෙලාවක් නැහැ. මේක අන්තර්ජාලය ඔස්සේ කරන පාඨමාලාවක්. ඔයගලන්ට තියෙන්නේ මේ පිටුවට ගිහිල්ලා මෙන්න මේ get enrolled button එක click කරලා register වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ දකින්න මගේ ස්ක්‍රීන් එක අඳින්න එපා. හරි රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ අදාළ ගේම කරලා මේ පාඨමාලාවට ඇක්සස් ගන්න. ඕනෑම වෙලාවක ඔයගලන්ට හැකියාව තියෙනවා මේ පාඨමාලාවේ අදාළ කන්ටෙන්ට් එක අන්තර්ජාලය තියෙන ඕනෑම තැනක ඉඳන් ඔබේ ජංගම උල්තරකතේ ඉඳන් වෙන්න පුළුවන් පරිගණකේ ඉඳන් වෙන්න පුළුවන් ඕනෑම තැනක ඉඳන් මේ කන්ටෙන්ට් එක බලන්න කන්සියුම් කරන්න. මේ තියෙන ෆ්‍රී ලෙසන්ස් දෙක ඔයගලන්ට පේනවා ඇති. මේ ෆ්‍රී ලෙසන්ස් දෙකත් ඔයගලන්ට ගෙවීමකින් තොරව කෙලින්ම නරඹන්න පහසුකම් අපි ලබා දීලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම කියන්නේ සාමාන්‍ය ජනතාවට යන්න ඕන ඉන්න තමයි අපි මේක ඉංග්‍රීසි වලින් නොකර සිංහලෙන් කරේ. මොකද මේ සබ්ජෙක්ට් එක අපිට ජනප්‍රිය කරවන්න අවශ්‍යයි. එකක් ඉන්ඩස්ට්‍රි එකට හොඳක් වෙනවා. අනිත් එක අපේ තරුණ තරුණියන්ට අනාගතයේ හොඳ රැකියා අවස්ථා උත්පාදනය කරගන්න ශක්තියක් වෙනවා. ඉතින් ඒ ඔස්සේ තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ කොහොමද දත්ත විද්‍යාඥයින්ට දෙන සැලරිස් වැටුප් තත්ත්වය කොහොමද කියලා. මම මෙහෙම කියන්නම් සාමාන්‍යයෙන් අවුරුදු දෙකක අත්දැකීම් තියෙනවා නම් දත්ත විද්‍යාව පිළිබඳ 1,50,000න් එහාට තමයි තියෙන්නේ. සාමාන්‍ය දත්ත විද්‍යාඥයෙක් කියලා අපි හොඳ එක්ස්පීරියන්ස් දත්ත විද්‍යාඥයෙක් ගත්තොත් ලංකාවේ 5,00,000කට එහා සැලරි එකක් ගන්න පුළුවන්. නමුත් හොඳ මිල්ලුම තියෙන්නේ පිටරට. නමුත් අපේ රටේ අර මුලින් කිව්වා වගේ ආයතන බහුතරයක් මේක පාවිච්චි කරන්නේ නැති කම මත අපිට ඉල්ලුම ටිකක් අඩුයි මේ සැලරි පැත්තෙන් ගත්තම. නමුත් අර කන්සල්ටිං කම්පැනි වල වැඩ කරන අයගේ ආදායම නම් වැඩි අපි වගේ ආයතන වල වැඩ කරන අයට වැඩිය. ඉතින් සාමාන්‍යයෙන් ඒකේ තියෙනවා ස්කිල්ස් ද ජෙනරලිස්ට්ලා ඉන්නවා ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. සමහර ස්පෙෂලිස්ට්ලාට ගොඩක් පඩි හම්බ වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ එන්ජිනියරින් කරන කෙනෙක් එහෙම නැත්නම් මොඩල් බිල්ඩින් හරි මැෂින් ලර්නින් වගේ කරන කෙනෙක්ට ෆ්‍රීලාන්ස් වැඩ කරලත් ලොකු ආදායමක් ගන්න පුළුවන්. උදාහරණයක් මම Power BI කියන්නම්කෝ සංජය. Power BI මොඩල් එකක් ලක්ෂ 1.5ක් විතර වෙනවා සංජය හොඳ එකක් හැදුවා. ෆ්‍රීලාන්ස්. ඒක data visualization මොඩල් එකක් නේද? ඔව්. ඒ කියන්නේ දැන් ඔය අපි මම උගන්වන එක හරියට ඉගෙනගෙන ඒක හොඳ ටෙක්නිකල් ඉගෙන ගත්තොත් කම්පැනිස් වලට ෆ්‍රීලාන්ස් කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් Power BI මොඩල් එකක් හරියට හැදුවොත් ලක්ෂ 1.5ක් විතර ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන් මාස 1.5ක දෙකක. අනිවාර්යයෙන්. මම හිතන්නේ දැන් අපේ ලංකාවේ ඉන්නවා ෆ්‍රීලාන්ස් කරන අන්තර්ජාල ව්‍යවසායකින් සෑහෙන ප්‍රමාණයක්. ඒගොල්ලන්ට මේ 5 එකේ වගේ දැන් ගිග් එකක් දාන්නත් පුළුවන් Power BI ඇනලිසිස් කරලා දෙනවා කියලා. එක එක ආයතන වලට ඒගොල්ලන්ට පුළුවන්. එතකොට ඒ ප්‍රසන්ටේෂන්ස් එහෙම හදලා දෙන්න උදව් කරන්න. ඇත්තෙම පුළුවන්. ඊළඟට මේ ඔය අපේ ගොඩක් තැන්වල ඉන්නවා මේ ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් and මැෂින් ලර්නින් කරන කට්ටිය. ඒතර ඒගොල්ලෝ ගොඩක් ෆ්‍රීලාන්ස් වලින් තමයි ගොඩක් ආදායම ලබන්නේ. හොඳයි. දැන් තව ප්‍රශ්නයක් අහලා දෙනවා මේ පාඨමාලාවට සහතිකයක් දෙනවද කියලා. ඔව් අපි අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි සහතිකයක් දෙනවා. ඒක ඔයගොල්ලන්ට අරන් යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඉන්ටර්විව් එකකට වගේ ගිහිල්ලා මට data science පිළිබඳ preliminary කියන්නේ මූලික දැනුමක් තියෙනවා කියලා ඔප්පු කරන්න.
ඔප්පු කරන්න පුළුවන් ඒ සහතිකය පෙන්නලා e-learning.lk ඔස්සේ තමයි මේ පාඨමාලාව අවසන් කරාට පස්සේ තමයි ඔයගලන්ට ඒක ඉෂුව වෙන්නේ. මිලදී ගැනීමේ ඔප්ෂන්ස් ගත්තොත් මේ පාඨමාලාව ඔයගලන්ට ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, එහෙම නැත්නම් බැංක් ඩිපොසිට් වගේ ක්‍රම හරහා මේ අපිට ගෙවීම් කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒවා අන්තර්ජාලය ඔස්සේම මේ වෙබ්සයිට් එක හරහාම ඔයගලන්ට දැම්ම උනත් කරන්න පුළුවන්. හරි. තව ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තියෙනවා අපිට වෙලාව තියනවා නේද? හරි. data science කොහොමද logistics and supply chain management කියන ශාස්ත්‍රයන් හැමක සම්බන්ධ වෙන්නේ? මොන වගේ වෘත්තිමය මං හිතන්නේ ලෝකේ ඉනිමකක්ද ලැබෙන්නේ කැරියර් ඇඩ්වාන්ස්මන්ට් එකත්? ඔව් වැඩියෙන්ම ලෝකේ ඉස්සරහට පාවිච්චි වෙන ශාස්ත්‍රයක් තමයි logistics and warehousing කියන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකේ දැන් යන්නේ DSN කියලා digital supply network එකකට. ඒ කියන්නේ interconnected supply network එකක්. කොහොමද මේක පාවිච්චි කරන්න කියලා ගත්තොත් පළවෙනි එක තමයි order management කියන එක centrally සිද්ධ වෙනවා පුරෝකතන එක්ක. දැන් උදාහරණයක් විදිහට මම කියන්නකෝ supply chain අපි purchase order එකක් දානවා. හරිද? purchase order එකක් දාලා purchase order එක process වුණාද කියලා merchant call කරලා බලනවා. කවද්ද ඒක ඉවර වෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ ඕක ship කරාද කියලා අහනවා. කවද්ද ඔය shipment එක ආවේ කියලා හොයනවා. එතකොට material in house වෙන්න යනකල් ඔය මුළු process එකම ගැන හොයන්න මිනිස්සු 4-5 දෙනෙක් වැඩ කරනවා. දැන් අපි data analytics පාවිච්චි කරද්දී ඔය හැම point එකේම තියෙන data තමයි ගන්නෙ. අරගෙන අපිට පුළුවන් එක එක supplier අනුව prediction එකක් හදන්න estimated date එකට. ඒ කියන්නේ අපි දන්නා උදාහරණයක් කියන්නම්කෝ දැන් චීනේ මේ මොනවාද ඊස්ට් ඒෂියා වල තියෙනවා මේ crab festival එක චීනේ. ඒතර ඒ festival එක තියෙන මාසයක් තියෙනවා. යන්නේ මාසේ වෙනකොට අපි දාන්නගෙන ඉන්න ඕනේ අපේ බාණ්ඩ පරක්කු වෙනවා කියලා. මොකද ප්ලේන් වල වැඩිපුර යන්නේ crabsලා. මේ අපේ බඩු නෙමෙයි. ඉතින් අර ඒ වගේ අපිට පැටර්න්ස් හොයාගන්න පුළුවන්. එතකොට මොන්සූන් සීසන් එකක් නම් අපි දන්නවා අපේ ඒවා පරක්කු වෙනවා කියලා. ඊළඟට අපි දන්නවා ඩිලිවරි වාහනේ අනුව ඒ කියන්නේ ඩිලිවරි කම්පැනි අනුව ඩිලේ කොච්චරයිද කියලා. එතකොට ලොකු සේවිං එකක් ගන්න පුළුවන් අපිට ඔය ලීඩ් ටයිම් මැනේජ්මන්ට් වලින්. දෙවෙනි එක අපිට පුළුවන් ස්ටොක් මැනේජ්මන්ට් එක ඔටෝමේට් කරගෙන ඇනලිටික්ස් පාවිච්චි කරලා මිනිමම් මැක්සිමම් ක්වොන්ටිටි ඔටෝමේට් කරගන්න. ඊළඟට අපිට පුළුවන් එෆර්ට් එක අඩු කරගන්න හරියට ස්ටෝරේජ් ෆැසිලිටි එක විෂුවලයිස් කරගත්තොත් මෙන්න මේ ස්ටෝරේජ් එකේ මෙතන තමයි මේ බඩුව තියෙන්නේ කියලා අර සොයන්න යන වෙලාව අඩු වෙනවා. අපිට කෙලිම ට්‍රිගර් එක දෙන්නේ අපි AI එන්ජින් එකකින් මෙන්න මෙතන තමයි බඩු ටික තියෙන්නේ, මේ බඩු ටික දැන් ගෙනියන්න ලෑස්ති කියලා ට්‍රිගර් එක යවන්න පුළුවන් ඩෙලිවරි එකට. එතකොට අපි just in time කියන concept එක customer ගින්දලා හැදෙන්නේ දැන්. එහෙම ඒ කියන්නේ අපි හිතමු online නම් order කරන්නේ customer මේ පැත්තෙන් 1000ක් clicks වදිනකොට මෙන්න මේ color එක තමයි ඕනේ කියලා කෙලින්ම raw material supplierට තමයි feedback එක යන්නේ, අතරමැදි කම්පැනියට නෙමෙයි. order books open වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ customer order කරන ප්‍රමාණය, අතරමැදි buying company එක order කරන ප්‍රමාණය, ඊළඟ manufacturing company order කරන ප්‍රමාණය සහ manufacturing company supplierට අර මුළු order book එකම ඉස්සරහට open වෙනවා. එතකොට ඒගොල්ලෝගෙන් order දාන්නේ ඒගොල්ලෝ orders estimate කරලා pre-produce කරලා තියෙනවා. lead time එක කපා lead time එක අඩු කරගන්න එක තමයි ප්‍රධානම වටිනාකම supply chain එක. හොඳයි. මේකේ කාලවකවානුව මේ පාඨමාලාවේ අපි දැනට ප්ලෑන් කරලා තියෙන මාස 4යි. මේ මාස 4 ඇතුළත ඔයගොල්ලන්ට සියලුම lessons බලන්න පුළුවන්. මාස 4 පැන්න කියලා course එක disable වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එකවරක් මිලදී ගත්තොත් ඒක ඔයගොල්ලන්ට දිගටම available. ඕන වෙලාවක ඇවිල්ලා මේ course එක නරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් අර අවම කාලය මාස 4ක් විදිහට තමයි අපි මේ ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් අපිට තව නැවතත් විශේෂ ශාස්ත්‍රයන්ට අදාළ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට මම හිතන්නේ අපි ගොඩක් ප්‍රශ්න වලට කලින් උත්තර දුන්නා. මේ ටිකක් පහුවෙලා සහභාගී වෙච්ච අය ඔයගලන්ට මේකේ රීප්ලේ එක අපේ Facebook page එක facebook.com/elearninglk කියන page එක හරහා මේකේ රීප්ලේ එක බලන්න පුළුවන්. ඉතින් එතනින් පොඩ්ඩක් බලන්න. මොකද මේ ගොඩක් ප්‍රශ්න වලට අපි උත්තර දීලා තියෙනවා කලින්. සංජය මම පොදු උත්තරයක් දෙන්නම්. ඔය මට මේ පේනවා questions එනවා town planning වලට මේ කොහොමද මේක කොහොමද කියලා. මෙන්න මෙහෙම සරල උත්තරයක් දෙන්න. ඔය හැම ශාස්ත්‍රෙම ඔයගලන්ට ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙනවානේ. එදිනෙදා ප්‍රශ්න එනවානේ. ඒ කියන්නේ විසඳ ගන්න බැරි ප්‍රශ්න එනවා, එදිනෙදා ප්‍රශ්න එනවා. ඒවා කොහොමද විසඳන්නේ ගියාම ටිකක් කොම්ප්ලෙක්ස් වෙනවා. එතකොට අපි කියන්නේ තත්ත්ව විද්‍යාව පාවිච්චි කරන්නේ ප්‍රශ්නේ අඳුර ගන්න එක.
ඒ කියන්නේ ප්‍රශ්නේ අඳුර ගන්න දත්ත එප. ඒතර දත්ත පිළිවෙලට තියන් හිටියොත් තමයි අපිට අඳුර ගන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්නේ විශ්ලේෂණය කරන්නත් අපිට දත්ත ඕන වෙනවා. ඊළඟට ප්‍රශ්නේ විසඳද්දී දැන් ටවුන් ප්ලෑනින් වගේ එකක් නම් ඔප්ටිමයිසේෂන් එකක්. අපි ස්ක්වයර් ෆුට් කීයක් තියනවද, මිනිස්සු කොච්චරක් යනවද, ස්පීඩ් එක මොකද්ද වාහනවල, ඊළඟට කොච්චර growth එකක් තියනවද, හයිට් එක කොහොමද බිල්ඩින්ග්ස් වල, එතකොට ඉස්කෝල කීයක් තියනවද, ඉස්කෝල කීයටද වැඩ කරන්න පටන් ගන්න. මෙන්න මේ වගේ අපිට දත් තොගයක් අවශ්‍ය වෙනවා මේ තීරණ ගන්න ගියාම. නමුත් ඔයා ඒක තීරණ ගන්න යන අවස්ථාවේදී ඔයාගේ අතේ නැහැ. ඒතර දත්ත විද්‍යාවෙන් කරන එක දෙයක් තමයි මේ දත්ත ටික හරියට සකස් කරලා ඔයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී ලබා දෙන එක. ඊළඟට තමයි මේක පාවිච්චි කරාම අපිට එන ඉන්සයිට් එක තියෙනවානේ. කියන්නේ මේකේ පැටර්න් එකක් තියෙනවා, කෝරිලේෂන් එකක් තියෙනවා, වැස්සත් එක්ක සම්බන්ධයක් තියෙනවා, ළමයිගේ ඉස්කෝලත් එක්ක සම්බන්ධයක් තියෙනවා, නිවාඩු කාලයට සම්බන්ධයක් තියෙනවා. අන්න ඒ කියන සම්බන්ධතා හම්බුනාට පස්සේ ඔයා විවිධ එක්ස්පෙරිමන්ට්ස් කරන්න පුළුවන්. වෙනස් කර කර බලන්න පුළුවන්. මේක මම පැහැදිලි කරනවා මේ කෝස් එකේ නම්. හෙලෝ සංජය. ඔව් හරි කතා කරමු. හරි. ඉතින් ඒකින්ද මේ හැම ශාස්ත්‍රයේම මම කියන්නේ ප්‍රොබ්ලම් අපි රජයක් ගත්තත් ප්‍රොබ්ලම්ස් තියෙනවානේ. ඒ ප්‍රොබ්ලම්ස් වලට දත්ත තිබ්බොත් අපිට දත්ත වලින් ප්‍රශ්නේ හොඳට පේනවා මුලින්ම. අන්න ඒක ලොකු වටිනාකමක්. ඊළඟට ප්‍රශ්න විසඳන්න ගියාම අපිට මේවා අතර තියෙන සම්බන්ධතාව හොයලා හොඳ තීරණයක් ගන්න පුළුවන්. තව ප්‍රශ්න කීපයක් යොමු වෙනවා පාඨමාලාව ගැන. can we share the certificate with LinkedIn accounts? ඕගොල්ලන්ගේ social media profiles වල share කරන්න පුළුවන් වෙන තමයි certificate එක හදලා තියෙන්නේ. නෑ සංජය, ඒ අහන ප්‍රශ්නේ හරි ඩිරෙක්ට් ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමහර courses වල LinkedIn එකත් එක්ක connection එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් සංජය බලන්න වෙයි අපිට. right. okay. හරි. එහෙම මම හිතන්නේ නැහැ. නමුත් LinkedIn social media වල share කරන්න පුළුවන්. අපි LinkedIn social media වල share කරන්න පුළුවන් digital certificate එකක් හම්බෙන්නේ. නමුත් අර LinkedIn එකේ මම දැකලා තියෙනවා Coursera එකෙන් එකක් කරාම අපි නැත්තම් edX එකක් කරාම එවෙලෙම ඒගොල්ලෝ transfer කරනවා ඒක LinkedIn profile එකට. මේක විශේෂයෙන්ම සිංහලෙන් අපි හැදුවේ වෙනත් අරමුණකට. සමහර විට සිංහලෙන් කරන නිසා ඒකට මොන හරි apply වෙයිද දන්නේ නැහැ. මොන හරි restrictions මොකද English නොවන නිසා. සම්බන්ධතාවයක් ඕනේ LinkedIn එකත් එක්ක. මම හිතන්නේ ඒක මේ වෙලාවේ දෙන්න බෑ සංජය. නමුත් ඒක ෂෙයා කරන්න පුළුවන් ප්‍රොෆයිල් එකේ. දැන් මේක ක්වෙස්චන්ස් අහන්න පුළුවන් දහනවා අපි කෝස් එකට සම්බන්ධ වුණාම. අනිවාර්යෙන් අහන්න පුළුවන්. හැබැයි උත්තරේ සජීවී නෙමෙයි. චතුරාංග උත්තර ඔක්කොම ප්‍රශ්න ටික අරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර පොදුවේ හැමෝටම ලබා දෙනවා. එක එක ප්‍රශ්නෙට වෙන වෙනම. මම මේ ඊමේල් එක ලබා දෙනවා. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට මම උපරිම උත්සාහය දෙනවා. පොදු ප්‍රශ්නයක් නොවේ නම් ස්පෙસિෆික් ප්‍රශ්නයක් නම් මේ පෞද්ගලික ප්‍රශ්න වලට අපිට ඊමේල් මාර්ගයෙන් උත්තර දෙන්න පුළුවන්. පොදු ප්‍රශ්න වලට අපි ප්‍රශ්න එන විදිහට අපි FAQ එකක් ඇඩ් කරන්නම්. ඒකට වෙනම වීඩියෝ ටිකක් වුණත් මට කරලා දාන්න පුළුවන් පොදු දේවල් වලට. නමුත් අර පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම් ඒකට වෙනම මම සාමාන්‍යයෙන් මම එන්රෝල් වෙච්ච කෙනෙක්ට මම ඒ උදව්ව කරන්නම්. ඒක ගැටලුවක් නෑ. ඊට අමතරව ඊලන්.ට් platform එක හරහා ඔයගලන්ට ආදාන පාඩමට අවශ්‍ය ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ හැමෝටම වැදගත් නම් අපි ඒක public ඒ පාඩම ළඟින්ම දානවා FAQ section එකක් විදියට. හරි. එහෙනම් අපි තව ප්‍රශ්න දෙක තුනකට ඉඩ දෙමු රැෆල් එක අවසානයේදී. එහෙනම් අපි දැන් රැෆල් එකට යමු වෙමු. කොහොමද අපේ රෙජිස්ටර් වෙලා තමන්ගේ නම මේ ෆෝම් එකට එන්ටර් කරන කට්ටියගෙන් 10 දෙනෙක් අපි තෝරගන්න. ක්ලියර් නෑ සංජය මට ඇහෙන්නේ. මම හිතන්නේ ඇහුවේ ප්‍රශ්නය මේ පාඨමාලාව අපි කරන පාඨමාලාව තියෙන සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියලා. ඔව් මේක සිංහලෙන් තියෙන්නේ. අපි ඉංග්ලිෂ් වලින් මම දැක්ක දැන් කීපයක් එනවා ඉංග්ලිෂ් වලින් තියෙනවද කියලා. අපි බලමු ඕගොල්ලෝ ඩිමාන්ඩ්ස් ටික රික්වෙස්ට් ටික සංජයට එවන්න. අපි ඕගොල්ලෝ ඇත්තටම මේ එහෙම ඩිමාන්ඩ් එකක් සහ කමිට්මන්ට් එකක් දෙනවා නම් අපි උත්සාහයක් දරන්නම් මම ඉංග්ලිෂ් වලින් උත් කරන්න. මට ඒක ගැටලුවක් නෙමෙයි. අර මේකේ අරමුණ වෙනස් හින්දා සිංහලෙන් කරේ. මම හිතන්නේ ඉංග්ලිෂ් වලින් කරොත් තමයි හොඳ නේද? ගොඩක් අපිට ඔය ඔෆිස් වලත් ඔය data හැම ඇනලිස් කරන්න තියෙන ඉංග්‍රීසි වලින් නේ. නෑ අපි අනිවාර්යෙන් ඒක අපි තව මාස 3ක් ඇතුළත දෙමු. මොකද මේක ටිකක් වෙලා යනවා. මේ රෙකෝඩින් එක කරලා ඒකට ගැලපෙන විෂුවල්ස් හදන්න. සිංහලෙන් කියන්නේ ගොඩක්ම සරල සිංහලෙන්ද තියෙන නැත්නම් මේ ඉංග්‍රීසි විරුත් එක්ක මේක ඇත්තටම සිංග්ලිෂ් නේ.
සිංග්ලිෂ් තියෙන්නේ මේ නමුත් මට කියන්න අමාරුයි දමිල සහෝදරයෙක්ට හරි වෙනත් භාෂාවක් හසුරන කෙනෙක්ට ලොකු ප්‍රයෝජනයක් තියෙයි කියලා. නමුත් සිංහල තේරෙනවා නම් තේරෙනවා. ඒක ලොකු බරපතල සිංහල නෙමෙයි සරල සිංහල සහ ඉංග්‍රීසි වලින් තමයි කරලා තියෙන්නේ. පළවෙනි වීඩියෝ දෙක බලන්න ඒකෙන් තේරුම් ගන්න පුළුවන් අවබෝධයක් ගන්න පුළුවන්. අපි ඉදිරියේදී ලැබෙන ඉල්ලුම අනුව තනිකර ඉංග්‍රීසි පාඨමාලාවකට යොමු වෙන්න අවශ්‍ය නම් හැකියාව තියෙනවා. අපි ඒක ඉල්ලුම අනුව දැනුම් දෙන්නම් මේ සහභාගී වෙන්න කට්ටිය. ඔයගොල්ලන්ට අපි දැනුම් දෙන්නම් ඒක ඊමේල් ඇඩ්‍රස් අපි ගාව තියෙන නිසා. හොඳයි. දැන් අපි යොමු වෙමු ඔයගොල්ලන්ගේ දැන් අපිට රෙස්පොන්සස් 247ක් ඇවිල්ලා තියෙනවා. ජයග්‍රහණයද කරන්නේ මේ තියෙන්නේ සම්පූර්ණ ලිස්ට් එක. ඔය ලිස්ට් එක මම කෙලින්ම කොපි කරලා පොඩි ඔන්ලයින් ටූල් එකක් තියෙනවා. ඒ ටූල් එකට දාලා තියෙන්නේ. මේ කියන්නේ මේ සයිඩ් එකේ තියෙන නම් ටික මේක විනිවිද භාවයෙන් යුතුව කරන්න ඕන නිසා තමයි මෙහෙම කරේ. එතකොට හැමෝගෙම ඊමේල් නම් නෙමෙයි ඊමේල් ඇඩ්‍රස් ටික මොකද එකපුරම තියලා දෙන්නෙක් ඉන්න පුළුවන්. හැමෝගෙම ඊමේල් ඇඩ්‍රස් ටික මෙතන ලිස්ට් වෙනවා. දැන් මේ ස්පින් ද වීල් කරාට පස්සේ ඒ කෙනාව අපිට තෝරගන්න පුළුවන්. ඒ තෝරගන්න හැමෝටම අපි ෆ්‍රී එන්රෝල්මන්ට් එකක් ලබා දෙනවා අපේ පාඨමාලාවට. ඒගොල්ලන්ට ඇවිල්ලා පාඨමාලාව ලබා ගන්න පුළුවන්. හොඳයි. සජ්ජවා ලියා ගන්නවා නේද සිලෙක්ට් වෙන කට්ටිය? අනිවාර්යයෙන් නැත්නම් මේ රෙකෝඩ් එක හිටිනවා කොහොමද අවුලන්නේ අමතක වෙන්නේ. රයිට් ඔන්න පළවෙනි එක්කෙනා. විඳුල isuru@gmail.com පළවෙනි එක්කෙනා පළවෙනි ජයග්‍රාහකයා. මම හිතන්නේ අපේ දනුල ඉන්නවා සහයට ඇවිල්ලා දනුල වට පුළුවන් මේවා නෝට් ඩවුන් කරගන්න. හරි අපි දැන් දෙවෙනි කෙනාට යමු. දනංජය ජයකොඩි@gmail.com දෙවෙනි ජයග්‍රාහකයා. අන්න තුන්වෙනි එක්කෙනා ඉෂිනි ජයවීර@gmail.com හතරවෙනි එක්කෙනා චතුරංග ඔයා නෙමෙයි නේද? චතුරංග 522@gmail.com පස්වෙනි එක්කෙනා nuwantaranga@63@gmail.com හයවෙනි එක්කෙනා ලහිරු සම්පත් හත්වෙනි එක්කෙනා ප්‍රමූ ජයසුන්දර අටවෙනි එක්කෙනා විහංග පතිරාජගේ නවවෙනි එක්කෙනා සත්සර වානගුරු 10වෙනි සහ අවසාන වාසනාවන්තය බලමු කවුද කෝස් එකට ෆ්‍රී ඇක්සස් හම්බෙන්නේ කියලා. ඉන්දුනෙල් 94. ඉතින් ඔන්න ඔය කියපු අද සහභාගී වූ කට්ටියට අපේ ඊමේල්ස් ලැබෙයි අදාළ පාඨමාලාවට ලොග් වෙන්න ෆ්‍රී ඇක්සස්.
ඒගොල්ලන්ට පුළුවන් පාඨමාලාව වෙනුවෙන් අපිට යම්කිසි සටහනක් ලබා දෙන්න පාඨමාලාව යන අතරතුර. ඒ වගේම අනිත් පැත්තට අපි ආරාධනා කරලා සිටිනවා මේ පාඨමාලාව ලබා ගන්න මාසෙකට රුපියල් 5000ක් වෙන මුදලක් වෙන්නේ. ඒ ඔස්සේ අද කතා කරපු ගොඩක් ක්ෂේත්‍රවලට ඔයගොල්ලන්ට ඇතුල් වීමේ හැකියාව සහ ඔගොල්ලෝ ඒ ක්ෂේත්‍රවල දැනටමත් ඉන්නවා නම් ඒවැය වඩා වැඩිදුර අධ්‍යාපනය, වැඩිදුර අවබෝධය සහ ඔබ තමන්ගේ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයේ දියුණුව උදෙසා කොහොමද data science යොදාගන්නේ කියන එක ගැන මූලික අත්විවරම අද අපි මේ පාඨමාලාව හරහා තියෙනවා. හොඳයි. දැන් මම ස්ක්‍රීන් ෂෙයා එක නවත්තනවා. දැන් අපිට තව ගැටලු මොනවා හරි තියෙනවා නම් තව විනාඩි 5ක වගේ කාලයක් ලබා දෙන්න පුළුවන් අවසාන දේවල් ටික කතා කරන්න. ඔව් නැවතත් තාක්ෂණික ප්‍රශ්නයක් අහනවා data science වලදී languages මොනවා හරි පාවිච්චි වෙනවද කියලා. languages කියන්නේ මේ coding languages R Python තමයි බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ. ඊළඟට Power BI වගේ පාවිච්චි කරද්දී DAX කියන language එක පාවිච්චි කරන ඒ තුන තමයි වැඩි දුරට පරිශීලනය වෙන ක්ෂේත්‍රය. මේ පාඨමාලාවෙන් පස්සේ ඇඩ්වාන්ස් පාඨමාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා අහනවා. සංජය මම බොහෝ දුරට කරන එකක් නෑ. නමුත් මේ එක් ක්ෂේත්‍රවල ප්‍රාමාණික දැනුම තියෙන අය ලංකාවේ ඉන්නවා. අපි සිංහලෙන් දිගටම ඩිමාන්ඩ් එක තිබ්බොත් අපි elearning.lk එක හරහා ඒ platform ඒ ක්ෂේත්‍රවල අපි course එක extend කරන්න පාඨමාලා හදන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සංජය මම ගත්තොත් අපි මට පොඩක් ස්ක්‍රීන් එක share කරන්න දෙන්න. පුළුවන් try කරන්න. මේ තියෙන්නේ මේ දැන් ඔය එක courses වල තියෙන stacks සංජය. ඒ කියන්නේ දැන් skill up කරගන්න පුළුවන්. දැන් ඔය මේ data science කියන subject එකේ technical side එකෙන්. එතකොට අපි එතනදී කතා කරනවා data management, data extraction, data engineering, model building ඒ වගේ. එතකොට මෙන්න මේ කියන විවිධ කොටස්. එතකොට මේ introduction to data science කියලා දැන් ඒකේ ඒගොල්ලෝ අර ටෙක්නිකල් පැත්තෙන්ම පටන් ගන්න හින්දා අර programming with R Python SQL වලින් තමයි පටන් ගන්න. එතකොට ඒ වගේ දේවල් සංජය අපිට e-learning එකට ගේන්න පුළුවන් ඉස්සරහට ඒ පිළිබඳ හොඳට මේ උගන්වන්න පුළුවන් ශාස්ත්‍ර ප්‍රාමාණිකයන් එක්ක. ඊළඟට දැන් Power BI course එක තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ degree program සහ certificate courses තියෙනවා. එතකොට ඒ වගේ අපිට සිංහලෙන් ඩිමාන්ඩ් එකක් තියෙනවා නම් අපිට ගේන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ මේ ඔන්ලයින් තියෙන අනික් ඒවා වලට සාපේක්ෂව අපි බලලා අවශ්‍ය කරන දැනුම් කොටස් ඇඩ්වාන්ස් කෝස් එකක් විදියට අපි ගේන්නම් Power BI මේ elearning.lk එකට. හොඳයි. එහෙනම් අද අපි මේ වැඩසටහන මෙතනින් හමාර කරන්න තමයි බලාපොරොත්තුව. තව ප්‍රශ්න තිබ්බා ඇත්තටම අහලා. නමුත් අපිට කාල වේලාව සමග ගැටලුවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් 10ට තමයි ඉවර කරන්න හිටියේ. නමුත් අපි වැඩිපුර පැය භාගයක් සංජය මේ ඒ සමහර ප්‍රශ්න තියෙනවා නම් e-learning එකේ ඒ post එකේ හරි දාන්න කියන්න. මේ වීඩියෝ එකට යටින්. එතකොට මම පුළුවන් වෙලාවට මම ඒවට හරි මම මෙහෙම කරන්න. දැන් මේකේ chat එකේ ඔව් කියන්න. So then mechanical engineering ලට civil ලට වගේම electrical ලට කොහොමද මේ data science කියන එක මේ ප්‍රයෝජනවත් වෙන්නේ වගේම ඉස්සරහට ඒගොල්ලෝ කොහොමද ඉගෙන ගන්න ඕනේ කියලා පොඩ්ඩක් අර වෙනම පැහැදිලි කරා නම් මොකද ඒ කට්ටියක් මේක ඉන්න ඒ ගැන පොඩ්ඩක් විස්තරයක්. ඔව් දැන් mechanical civil සහ කිව්වේ electrical engineering නේ. එතකොට ඕගොල්ලන්ට මේක වැදගත් වෙන්නේ වෘත්තිකයෙක් සහ ව්‍යවසායකයෙක් විදිහට තමයි. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න එක තනිකර ෆීල්ඩ් එකක් ගත්තොත් ඔය mechanical engineering ගමු. mechanical engineering වල ඒ mechanical engineering වැඩ කරන්න යනකොට ඕගොල්ලන්ට අවශ්‍ය වෙන දත්ත ප්‍රමාණයක් තියෙනවානේ. එතකොට ඒ දත්ත පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් එකක් කරන කෙනෙක්ගේ වෘත්තිකයෙක්ගේ දත්ත පාවිච්චි නොකර කරන වෘත්තිකයෙක්ගේ අතර ලොකු වෙනසක් තියෙනවා. මම සරල උදාහරණයක් කියන දොස්තර කෙනෙක්. දැන් එක දොස්තර කෙනෙක් ගාව අපි බෙහෙත් ගන්න යනවා පොඩි කාලේ ඉඳලා අපි පිළිබඳ කිසිම රෙකෝඩ් එකක් නැහැ. හරිද? එතකොට එයා හැමදාම හිතලා බෙහෙත් දෙනවා. නමුත් අපිට හදිස්සියක් වුණොත් එයා ගාවටම තමයි යන්නේ. නමුත් තව දොස්තර කෙනෙක් ඉන්නවා එයා අපේ දත්ත පාවිච්චි කරනවා විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරනවා අපේ data ටික තියාගෙන ඉන්නවා පිළිවෙලකට එහෙම තියෙනවා. ඒකට සිවිල් ඉංජිනේරින් කියලා ගත්තත් ඒ වගේ තමයි. සිවිල් ඉංජිනේරින් වල අවශ්‍ය කරන data ටික
අපි හැමදාම ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට හොයනවා. අපි එස්ටිමේට් එකක් දෙන්න ගියත් අපි හැමතිස්සෙම අර සයන්ටිෆික් ක්‍රමයකට නෙමේ සමහරවිට ගට් එකෙන් ගොඩක් දේවල් කරනවා. නමුත් ක්ලයන්ට් කෙනෙක්ට අපිට අප්‍රෝච් එක දෙන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට තමයි අපි මේවා කරන්නේ. ඔයගේ කොස්ට් එන්ජිනියරින් එක මේ වගේ කරගන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන්ස් සිමියුලේට් කරලා පෙන්වන්න පුළුවන් නම් එයා ඩේටා දාලා එයාගේ පැත්තෙන් ඩේටා දාලා මට නිල් පාට මට මෙච්චර උස ගයක් මේ වගේ බ්‍රික්ස් එහෙම කියලා දැන් ඒගොල්ලෝ කිව්වහම අපි හදා පෙන්නනවානේ. නමුත් හරියට දත්ත පාවිච්චි කරලා සිවිල් ඉංජිනේරින් කරන ටීම් එකක් සෑහෙන දුරට ඇඩ්වාන්ස් පැත්තකින් යයි ඩිජිටල් තාක්ෂණය හරහා. ඒතර මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න එකෙන් ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලෝගේ වෘත්තිය කරාන ගමන් පැරලල් මේ දත්ත විද්‍යාව ටිකක් ප්‍රගුණ කරොත් ඔයා වෘත්තියට එන්ට වෙනකොටම ඔයා දක්ෂයෙක් ටිකක් ඒ කියන්නේ අර සාමාන්‍ය ගිහිල්ලා ජොබ් එකකට එන්ට වෙනවට වැඩිය ටිකක් ඇඩ්වාන්ස් නොලෙජ් එකක් එක තමයි යන්නේ. ඊට පස්සේ ඔයා එතනින් එහාට කැම්පස් එකෙන් අවුට් වෙලා ඔයා තනියෙන් ප්‍රැක්ටිස් කරන්න හදනවා නම් තමන්ගේම ප්‍රැක්ටිස් එකක් අරින්න හදනවා නම් නැත්නම් කණ්ඩායමක් එක්ක එකතු වෙලා පුංචි ප්‍රැක්ටිස් එකක් අරින්න හදනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අනික් ඒ එන්ජිනියරින් කරන අනික් ටීම් එකකින් ඕගොල්ලන්ගේ ටීම් එක සහ මුලින්ම වෙනස් කරගන්න ඕගොල්ලෝ ගන්න අප්‍රෝච් එක. මොකද ඕගොල්ලෝ ගන්නේ මේ සයන්ටිෆික් අප්‍රෝච් එකක් මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තට පස්සේ. තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අහන්න පුළුවන්ද? අහන්න. එකක් ගමනේ සංජය දැන් ඔව් අපි තව ප්‍රශ්න දෙකකින් ඒ කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙන් පස්සේ තව එක ප්‍රශ්නයකට අවස්ථාව දීලා අපි නවත්වනවා. සර් අපි දැනගන්න ඕනේ දැන් මේ බේසික් කෝස් එක ඉවරනාට පස්සේ දැන් සර් කලින් කිව්වා වගේ අපි data analyst පැත්තට data science පැත්තට data engineering පැත්ත අපි ප්‍රගුණ කරගන්න කොහොමද ඊළඟට courses තෝරගන්නේ e-learning එකෙන් අපිට advanced course එකක් ආවෙ නැති වුණොත් අපි කොහොමද Coursera එකෙන් හරි edX එකෙන් හරි තෝරගන්නේ? මොකද දැනට අපි බලාගෙන යනවා පැත්ත කරන්නේ කොහොමද කියලා. එතකොට අපිට තේරෙන්නේ නැහැ අර මොන පැත්තෙන්ද course එක තෝරගන්න ඕනි කියලා. අන්න ඔය ප්‍රශ්නට විසඳුමක් විදිහට තමයි මේක හැදුවේ. මගේ අන්තිම සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ මේකේ අන්තිම මොඩියුල් එක තියෙන්නේ ඔය එක එක කෝස් එක මම ගන්නම්. ඒ කියන්නේ ගන්න අරගෙන Coursera එක, ඊළඟට edX එක, ඊළඟට IBM එක, එතකොට ඊළඟට තියෙනවා Udemy. ඒ ඔක්කොගෙම තියෙන කෝසස් මං ඉවැලුවේට් කරලා පෙන්නනවා ඇයි කවුද කොයි එකද තෝරගන්න ඕනි කියලා. හරිද? දැන් එතකොට සමහර තැන්වල තියෙන අපිට ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් සර්ටිෆිකේට් එක ලෙවල් එකට එනකල්. එතකොට දැනුම අපිට තියෙනවා. හරිද? එතකොට අන්නේ ගයිඩන්ස් එක මේ කෝස් එකේ එනවා. මට මේ වෙලාවේ ඒ එකේ හොඳ නරක කියන්න බෑ රික්වයර්මන්ට් එක දන්නේ නැතුව. නමුත් ඒ පොදු රික්වයර්මන්ට්ස් වලට කොතනින්ද පටන් ගන්න? දැන් අපි තුමු data engineer කෙනෙක් වෙන්න ආසෙක් කෙනෙක්, machine learning and AI ඉගෙන ගන්න ආසෙක් කෙනෙක් Udemy එකේ මේ කෝස් එකද ගන්න ඕනේ, එහෙම නැත්නම් Coursera එකේ මේ කෝස් එකද ගන්න ඕනේ කියලා මම යම්කිසි අවබෝධයක් දෙන්නම්. නමුත් අපිට ඒකෙදි තියෙන ක්‍රම දෙක තමයි. එකක් තමයි අපි කොච්චර දුරට ෆ්‍රී ඉගෙන ගන්න කැමතිද, ෆ්‍රී ඉගෙනගෙන පස්සේ අපිට සර්ටිෆිකේට් එකක් ඕනද කියන එක. හරිද? එතකොට මේ සර්ටිෆිකේට් එක ගන්න තමයි ඒගොල්ලෝ charge කරන්නේ වැඩි හරියක්ම. හරිද? යන්නේ එතනදී අපි තීරණයක් ගන්න ඕනේ ඊට වැඩිය හොඳයිද අපි ඇත්තටම ඩිග්‍රී එකක් පටන් ගන්න එක නැත්නම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට යන්න එක ඒ වියදමත් එක්ක. දැන් උදාහරණයකට සාමාන්‍ය data science ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට ඒ කියන්නේ සර්ටිෆිකේට් එකට එහා ගිහිල්ලා එකක් ගන්න සාමාන්‍යයෙන් $400ක් වගේ ඒවා තියෙනවා. හරිද? ඊට පස්සේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ගන්න මේ සර්ටිෆිකේට් එකක් ගන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍යයෙන් $4,500ක් වියදම් කරන්න වෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. සර්ටිෆිකේට් කෝසස් තියෙනවා සාමාන්‍යයෙන් $120 ඉඳලා 400ට දක්වා යනකල් එහෙම තියෙනවා. ඉතින් ඒ ඩිසිෂන් එක ඔයගොල්ලෝ තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එක මේක කරනවාද සබ්ජෙක්ට් එකක් විදියට, එහෙම නැත්නම් ටෙක්නිකලි මේක ඉගෙනගෙන ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙනවද කියලා. හොඳයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අවසාන ප්‍රශ්නේ විදිහට අපි මේක ගමු. මේ data නැත්තම් මොකද කරන්නේ? data නැත්තම් data හදන්න ඕනේ. බොරු හොරට හදන්න බෑ නේද? ඇත්තට ඒක කොහොමද? නෑ, ඒ කියන්නේ දැන් අපි මම සරල උදාහරණයක් කියන්නම්. හරි, අපි දැන් අපි හිතමු ඔබට ආයතනයක් තියෙනවා. දැන් දත්ත නෑ. දත්ත මොකුත්ම නෑ. හරිද? එතකොට අපි දත්ත එක්ස්ප්‍රෙස් කරගන්න ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. එකක් තමයි අපි ඇත්තටම පිළිවෙලකට පොතක ලියලා ආපහු එන්ටර් කරන්න පුළුවන්. ඒක හරි අමාරු වැඩක්. එහෙම නැත්නම් අපි Excel sheet Excel සාමාන්‍යයෙන් ගොඩක් අයට පුළුවන්.
පරිගණකයක් දීලා ඒතකොට Excel sheet එකක් හරියට format කරලා දෙනවා මෙන්න මේ විදියට දත්ත ටික තියාගන්න කියලා. එතන validation දාලා පිළිවෙලට ඒක ලස්සනට හදලා දෙනවා. හරි. ඔයා මේ වැඩේ ඉවර කරා මේක දාන්න. ඒ එක ක්‍රමයක්. ඊළඟ ක්‍රමය තමයි අපි පාවිච්චි කරනවා පුංචි softwares අපි හදා ගන්නවා. ඒ කියන්නේ application කියලා අපි කියන්නේ. දැන් අපි හිතමු කොහේ හරි තැනක අපිට පින්තූර ටික හරියට දාගන්න ඕනේ. එතකොට පින්තූරයක් capture කරගන්න පුළුවන් පුංචි mobile app එකක් අපි හදා ගන්න. එහෙම නැත්නම් අපි data එකතු කරගන්න පුළුවන් application එකක් හදනවා. ඒතර සාමාන්‍යයෙන් නොමිලේ හදන්න පුළුවන්. නොමිලේ කියන්නේ වියදම අඩුවෙන් අපිට හදා ගන්න පුළුවන් application දැන් තියෙනවා. Power apps වගේ දේවල් ඊළඟට Google එකෙත් application version එකක් දැන් තියෙනවා. ඊළඟට අපිට Google Forms වගේ භාවිත කරන්න පුළුවන්. Google Forms පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන අපි survey mode එක. නමුත් operation එක data එකතු කරගන්න හරි අමාරුයි Google Form එක. ඒතර operation එක data හොයාගන්න අපිට ඇත්තටම මොනවාද freelance softwares වලින් application දැන් හදන්න පුළුවන් ගොඩක් ඒවා online. එහෙම නැත්නම් අපිට අවම වශයෙන් Android application එකක් හදාගන්න වෙනවා. හැබැයි ඔය දත්ත එකතු කරන තැනට එනකොට අපි හොඳ අධ්‍යයනයක් කරලා තියෙන්න ඕනේ අපිට මොනවද ඕන දත්ත කොහොමද අර පහළම ඉන්න සේවකයා එහෙම නැත්නම් ඒ දත්ත එකතු කරන දත්ත අයිති එක්කෙනා කොහොමද මේකත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා. ඉතින් අන්නේ ඒක ටිකක් ට්‍රිකි වැඩක්. නමුත් ඩිජිටයිස් කරන්න වෙනවා යම් කිසි විදියකට නැත්නම් දත්ත හරි අමාරුයි රැස් කරගන්න. හොඳයි. එහෙනම් අද අපේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. චතුරංගගෙන් තවත් ප්‍රශ්න අහන්න ඇති ගොඩාක් ඕගොල්ලන්ට. මම දැක්කා Facebook එකෙත් කමෙන්ට්ස් 100 ගණක් තිබ්බා. දැන් ඉතින් ඒවට උත්තර දෙන්නත් වෙනවා. ඉතින් මෙතනින් ඉස්සරහට චතුරංගගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. පර්සනල් ලෙවල් එකකින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පෞද්ගලික දේවල් පව විසඳ ගන්න පුළුවන්. අපේ පාඨමාලාව හා සම්බන්ධ වුණොත්. චතුරංගගේ නම්බර් එක මගේ page එක follow කරන්න ඒකට message කරන්න මම ඒකට reply කරනවා. Facebook එකේ චතුරංග බේසිංග කියලා දාන්න. චතුරංග මම හිතන්නේ link එක දාන්න පුළුවන්. profile එක නෙමෙයි page එක. චතුරංග link එක දාන්න chat එක. චතුරංග බේසිංග කියන මේ page එකක් තියෙනවා මට. ඒක ඒ page එකේ මේ වගේ තොරතුරු තමයි මම share කරන්නේ. ඒකට message කරන්න මම ඒකට reply කරන්නම්. private profile එකේ මගේ යාළුවෙක් 1800 ඉන්නේ. තව ඕනනම් 10ක් විතර මේ අවුරුද්දට add වෙයි. අනික් එකට දාන්න ඒකට උත්තර මම දෙන්නම්. හොඳයි. එහෙනම් තවදුරටත් මේ විෂය සම්බන්ධයෙන් සතුටුංගත් සම්බන්ධ වෙන්න පුළුවන් අපේ පාඨමාලාව හරහා. අද විතර මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. ඉදිරියේදීත් මේ වගේ වැඩසටහන් මේ වගේ පාඨමාලාව ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න අපේ වැඩසටහන් කරන්න. අපේ Facebook page එක වන facebook.com/elearninglk කියන page එක subscribe කරලා follow කරලා තියන්න. ඒ වගේම අපේ YouTube channel එක වන youtube.com/elearninglk කියන YouTube channel එකත් subscribe කරලා තියන්න. මේ දැනුම ඔයගොල්ලන්ට බෙදා හදා ගන්න සහ elearning.lk හරහා ඔයගොල්ලන්ට ගෙවීම් කරලා සහභාගී විය හැකි පාඨමාලා අපි දිගින් දිගටම ලබා දෙන්න කටයුතු කරනවා. එහෙනම් බොහොම ස්තුතියි චතුරංග අපිත් සමග සම්බන්ධ වුණාට. Thank you සංජය. සහභාගී වූ ඔබ සැමටත් බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.